චුට්ටක් තව ඉස්සරහට වුණා නම් හොඳයි වගේ මට නිකන් කම්ෆර්ටබල් නෑ වගේ. ගේට්ටුව වහලාද? සත්තු වෙන්න. ඕයි. අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන මේ ගම්භීර කාර්යය හැම කෙනෙක්ම කරගත යුතු කරගන්නකන් සැනසීමකුත් නැති මේ සුවිශේෂී ප්‍රඥාව කොහොමද අපි තුල මතු කරගන්නේ කියන කාරණය තමයි අපි සසරෙන් නිදහස් වීම කියන කාරණය සිද්ධ කරන ස්වභාවය. එතකොට අපි අපේ යථාර්ථය සොයා යාම තමයි මේ නිවන් අවබෝධ කිරීම කියලා කියන්නේ. එතකොට දැන් අපි ඕගොල්ලෝ දැන් ඕගොල්ලන්ගේ යථාර්ථය දන්නේ නැහැ. මොකද යථාර්ථය වැහිලා තියෙන්නේ. මොනයින්ද වැහිලා තියෙන්නේ? මෙන්න මේ සුවිශේෂී කාරණාවක් තියෙනවා මේ අපි තුල සකස් වෙන මනස කියන එක. මේ වෙලාම ෆෝම් වෙන මනස නේද? අපේ සකස් වෙන මනස නිසායි අපේ යථාර්ථය කියන්නේ අපේ මේ නිශ්චල මනස අපිට ස්පර්ශ කරන්න බෑ. ඒ කියන්නේ අපේ මේ සකස් වෙන මනස තුල තමයි සියලුම ස්වභාවයන් තියෙන්නේ. ලෝකය, සත්වය, කර්මය මේ සියල්ල තියෙන්නේ මේ සකස් වෙන මනස තුලයි. ඒකෙන් අපි ඉවත් වුණ තැන, ඒකෙන් අපි අයින් වුණ තැන තමයි අපේ අන්නර යථාර්ථය දකීමේ හැකියාව තියෙන නිශ්චල මනස තියෙන්නේ, ගැඹුරු මනස තියෙන්නේ. අන්නේ ගැඹුරු මනස තුල තමයි මේ යථාභූත ඥානය කියන එක, යථාර්ථය දැකීමේ හැකියාව කියන එක තියෙන්නේ. කුසල ශක්තිය කියන එක තියෙන්නේ. එතකොට නිවන් දකින්නවා කියලා කියන්නේ අන්නේ කුසල ශක්තිය, අන්නේ ප්‍රඥාව, අන්නේ යථාභූත ඥානයට ස්මතු වෙන්න අවකාශය සැලසීම තමයි මේ අපි දැන් මේ නිවන් දකින්නවා කියන කාරණාව තුල කරන්නේ. ඒක වැහිලා තියෙන්නේ සකස් වෙන මනසින්. එතකොට සකස් වෙන මනසින් ඉවත් වෙන්න නම් අපිට බුදුහාමුදුරුවෝ ඒකට යන්න ඕන නිවැරදි ක්‍රමවේදය කියලා දුන්නා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණාව තුලින් තමයි අපිට අර මේ සකස් වෙන මනසින් ඉවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි අපිට තියෙන අර ගැඹුරු මනස, අර ප්‍රඥාව කියන නිශ්චල ස්වභාවය ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ වෙලා ඒක මතු වෙනවා. ඒක මතු වුණාම අපිට යථාර්ථය තේරුම් යන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි මේ නිවන කියන එකේ අර්ථය. එතකොට ප්‍රඥාව, මේ පිරිසුදු ප්‍රඥාව, මේ සුද්ධ වූ ප්‍රඥාව. එතකොට ඒකට තමයි මේ දිව්‍යමය ප්‍රඥාව. නැත්තම් බුද්ධ ස්වභාවය. ඒක අපිට හුරු වචනේ බුද්ධ ස්වභාවය නේද? මේ බුද්ධ ස්වභාවය තමයි ඒ තුලින් ඉස්මතු වෙන්න පටන් ගන්නෙ. එතන තමයි යථාර්ථය දැකීමේ හැකියාව තියෙන්නේ. එතන හරි නිශ්චලයි. එතන ගැටුම් නැහැ, අන්ත නැහැ. අන්ත දෙකෙන් ඉවත් වෙවිනේ දැන් අපි මෙතෙන්ට යන්නේ නේද? චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණාව තුල සිත වෙන්නේ අන්ත දෙකෙන් නිදහස් වෙවි යනවා. අන්ත දෙකෙන් නිදහස් වෙවි යනකොට ලෝකය නැති වෙලා යනවා. ඒ කියන්නේ මනසේ හැදෙන ලෝකය නැති වෙලා යනවා. ඒක නැති වෙලා යන්නේ අපි අර චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියන කාරණාව තුල කෙලෙස් ප්‍රහාණය වීමක් වෙනවා. මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මෙන්න මේ වෛරස් එක නැති වෙලා යනවා. ඒ වෛරස් එක නැති වෙනකොට අර සංසාර රෝගේ නැති වෙලා යනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ ඇත්තටම. එතකොට දැන් ඒ වෛරස් එක තියෙන නිසා සංසාර රෝගය තියෙනවා. ඉතින් ඒකෙන්
ඒකට බෙහෙත් නැහැ. මේ ක්‍රමයේ ඇරෙන්න වෙන බෙහෙතක් නැහැ. අපි හැබැයි తాවකාලික බෙහෙත් කර ඉන්නවා. ඒ කියන්නේ අපි අර අන්ත දෙක තුල මේ බොහොම අමාරුවෙන් ඔහේ දෙපැත්තට යමින් ඉන්නවා. ජීවත් වෙනවා කියලා කරන්නේ ඒක. එතකොට එතන යථාර්ථය නෙමෙයි. එතන තියෙන්නේ මනෝලෝකයක්. මේ මනංකල්පිත ලෝකයක්. එතකොට ඒ මනංකල්පිත ලෝකයක් කිව්වම වැරදි විදියට තේරුම් ගන්න එපා. ඒක ගැඹුරුයි. ඒකත් මනංකල්පිත ලෝකය කියන එකත් ගැඹුරුයි. ඒක පටු විදියට හිතන්න ගියොත් ලෝකය අවුල් වෙනවා. ඒ නිසා අපි ඒකේ යථාර්ථයත් අපි අවබෝධ කරන්න ඕන. මේ මනංකල්පිත ලෝකය මෙච්චර අමාරු නම් මෙච්චර භයානක නම් මෙච්චර සංසාරයට ඇදලා දානව නන්නේ. ඒකට පුදුමාකාර ඇල්මකුත් තියෙනව නම් නේද? ගැලවෙන්නත් බැරි නම් ඒක සුළුපටු මනෝලෝකයක් නෙමෙයි. ඒක නිසා අපි අන්නේ කාරණාව ටිකෙන් ටික අවබෝධ කරගන්නා ක්‍රමවේදය තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් කෙරෙන්නේ. එතකොට අකුසලයෙන් මිදෙනවා. පළවෙනිම එක තමයි අකුසල් කෙරෙන එක. අපේ තුන්දොර ඇරිලා හැම වෙලාවෙම අදක්ෂ වැඩ කරන ස්වභාවයක් මේ මනසේ තියෙනවා. ඒතර ඒකේ තුලින් තමයි මේ සත්පුද්ගල ස්වභාවය තුල නරක උපත්වලට අපිට යන්න වෙනවා. අතිශයින් දුක් පීඩා විඳින තැන්වල උපතක් කරා යන්න වෙනවා. ඒ නිසා මේ මනංකල්පිත ලෝකය කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මේක හරියට අවබෝධ කරගත්තේ නැත්නම් මේ සතර අපාය කියන ස්වභාවයෙන් අපිට මිදෙන්න බෑ. ඒ නිසා අපි ඒක අවබෝධ කරන්න ඕන පිළිවෙලකට ක්‍රමවේදයකට බුදුහාමුදුරුව අපිට කියලා දුන්න ක්‍රමවේදයටම අපි යන්න ඕන මේ මනස ගවේෂණය කරන්න. එතකොට අපි ඒ ක්‍රමවේදය තුල යනකොට අපිට ඕන විදියට යන්න බෑ. අපි ඒ කියපු විදියට සකස් වෙන සිත කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට සකස් වෙන සිතත් එක්ක දැන් ඒ සකස් වෙන සිතේ ලෝකය තුල ඉඳගෙන මේක කරන්න බෑ අපිට. සකස් වෙන සිත තුල තියෙන ලෝකය අපි අල්ලන්නේ නැතුව ඒක තුල ඉඳගෙන ඒක ඇතුලේ බැහැගෙන මේක අතහරින්න බෑ. එතකොට අපි ඒක අල්ලන්නේ නැතුව ඒක ස්පර්ශ කරන්නේ නැතුව එළියෙන් ඉඳන් බලන ස්වභාවයෙන් තමයි අපිට මේ මනෝලෝකය අවබෝධ කරන්න මේ අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැති වුණොත් අපි ඒක ඇතුලේ බහගෙන ඉඳගෙන නොයෙකුත් මනංකල්පිත තව දේවල් වලට ගියොත් අවුල් වෙනවා මේක. එතකොට අපි ගවේෂණය කරනකොට ගවේෂකයෙක් පමණමයි. අපිට එතකොට අර මම මගේ මට අයිති කියන දේවල් තුල ඉඳගෙන මේක කරන්න බෑ. අපි කරන්නේ මේ මනසක් ගවේෂණය කරන එක. එතකොට මනසක් ගවේෂණය කරනකොට එතන තාත්තා නැහැ. එතන අම්මා නැහැ. එතන සහෝදරයෝ නැහැ. එතන මේ භෞතික දේවල් නැහැ. අපි මනසනේ නේද? මනංකල්පිත මේ ගැඹුරු මේ යථාර්ථය වහන මිතාමත්ම මේ දක්ෂ විදියට යථාර්ථය වහලා ආත්ම දෘෂ්ටියක් ඇති කළා ලෝකයක් මා හදලා ඊ ලෝකය නිට්ටය කරලා මේ පෙන්නන ස්වභාවය මේව කරන්නේ නෑකම් නැතුව ගවේෂණය කරන්න වෙනවා. මොකද නෑකම් කියලා මං කිව්වේ සකස් වෙන සිත අරමුණක් ප්‍රත්‍ය කරගෙනනේ සකස් වෙන්නේ නේද? මේ පහ හරහා ගන්නා වූ අරමුණුත් එක්ක තමයි සකස් වෙන්නේ. ඒතකොට මේ අරමුණු තුල හදාගත්තු ලෝක තියෙනවා අපේ මනසේ. ඒ අම්මා තාත්තා නේද එක එක භූමිකාවල් තියෙනවා. රැකියාව, ගෙදර සියලුම දේවල් අපේ මේ අරමුණුත් එක්ක මනස හදාගන්න ලෝකවල අනන්තයි අප්‍රමාණයි. ඒවා අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. නේද? එතකොට අන්න ඒ ස්වභාවය අපි ගවේෂකයෙක් විදියට අයිතිකාරයෙක් නැති කෙනෙක් විදියට අපි අමුතුම දෙයක් හොයන්න කෙනෙක් විදියට තමයි මේ සිතේ යන්න අර ඒ සකස් වීම අපි දකින්න ඕන. ඒතර ඒ දැකීමේ හැකියාව තියෙනවා. ඒකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ සම්මාදිට්ඨිය කියලා. ඒතකොට විශේෂයෙන් මේ සම්මාදිට්ඨිය තුල සිහිය කියන එක තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි අර මනංකල්පිත ලෝකය තුල අපි ඉන්නේ අසිහියෙන් කියන එක. සතිමත් බව නෑ අපේ එතන. ඒ සිහිය කියන එක නැහැ එතන. ඒ කියන්නේ අපිට මේ සිත සකස් වීම යථාර්ථයේ නොවේ කියන තැනට ඒ තැන ස්පර්ශ කරන්න හැකියාවක් නැහැ. ඒ සාමාන්‍ය පෘථග්ජන මනස තුල ඉඳගෙන අපි මේක බලන්නේ කිව්වොත් අපි දැන් ඊට පස්සේ මේ සිත දැකීමේ හැකියාව තුල සම්මා දිට්ඨිය තුල අන්න සිත දකින්න ඕන. දකින්නකොටම අපිට ඒ දැක්කා කියන්නේම සිහිය තමයි එතන.
ඒක තමයි සිහිය කියලා කියන්නේ. එතකොට ඒක සකස් වීමක් විදියට දකින්න ඕනේ. ඒකට නෑදකම් කියන්නේ නැතුව මට මෙහෙම වුණා කියලා එහෙම ඒ වගේ සිතුවිලි වලට යන්නේ නැතුව ගොඩක් අයට වෙන්නේ ඒක මේ මට හිතුණා මමද දැක්කේ අරකද මේකද ඒව නැතුව ඒවත් සිතේම සකස් වීම. එහෙම අර මිත්‍යාවලට යන්න ඉඩ නොදී මොකද මේක වේගෙන් එන මේ සිතුවිලි ලෝකය කියන එක වේගෙන් එනවා. නවත්තන්න අමාරුයි ඒක. එතකොට එතන හරියටම පොයින්ට් එකට අපි අපේ සිහිය යොමු කරන්න ඕන. මේක සකස් වීමක් විදියට දැකීමේ හැකියාව අපේ දියුණු වෙන්න ඕන. දියුණු වෙනකොට තමයි අපිට හරියම ලස්සනට අන්න අර සකස් වුණු සිත නිරෝධ වෙලා යන ඒ විශ්මිත ස්වභාවය අත්දකින්න පුළුවන් වෙනවා. එතන තමයි හරිම සැබෑම නිවුණු තැන. එතන තමයි මේ අර ගැඹුරු මනසට යන්න. අර නිශ්චල ස්වභාවයට යන්න මේ අවකාශය සැලසෙන තැන. තව ගැඹුරුයි ගොඩක්. තාම මේ ඒ නිරෝධය දැක්ක තැන එතන නෙමෙයි. තව තියෙනවා ගැඹුර. එතන තාන ගැඹුර ටිකක් ඇල්ලුණා, ස්පර්ශ වුණා, දැනුණා නේද? ඒ අන්ත දෙකෙන් නිදහස් වෙනකොට ස්පර්ශ වෙනකොට නිවන කියන එක දැනුණා නිකන් තේරුණා නේද? හරි සුවයි කියලා තේරුණා නේද? ඒ අර අන්තයෙන් ඉවත් වුණ නිසා නේද? සකස් වුණු මනසෙන් ඉවත් වීම තුල ලොකු සැලසීමක් තියෙනවා කියන එකක් අවබෝධ වෙන්න පටන් ගන්නවා. අන්න එතන ඒක ස්පර්ශ කරමින් යනකොට තමයි අර කෙලෙස් ස්වභාවය නඩු වෙන්නේ ක්‍රමයෙන්. අර ලෝභය, ද්වේෂය, මෝහය කියන එක තුල තියෙන අර ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන, කුහකකම්, එතකොට එක ටික කරන එක, මසුරුකම, අර ඒ තුලින් දුස්සීල වෙන ස්වභාවයන් ඒ ඔක්කොම ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. මේ මනසේ ස්වභාවය අවබෝධ වෙනකොට. ඒතර අවබෝධය කියන කාරණය මේ දැකීම කියන කාරණය තුලින් තමයි අවබෝධය කියන කාරණයට යන්නේ. ඒතර අවබෝධය කියන කාරණය තුලින් තමයි ප්‍රත්‍යක්ෂයට යන්නේ. ඒක අත්දකින්නේ. අවබෝධ වුණොත් නේ අත්දකින්නේ නේද? එතකොට එහිම යන එකක්. එකම ලින්ක් එකක්. එක වෙනම යන එකක් නෙමෙයි. එතකොට අන්න දැන් අපි මනස පිළිබඳව ගවේෂණය කරන්න පටන් ගන්නවා. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. මේ බලන්න බුදුහාමුදුරුවෝ අර ලස්සන ගාතාවක් කිව්වා. මේ මං වැඩිය දන්නේ නැහැ පාළි හරිද? මට ඒ ගාතාව හරි හිතට ඇල්ලුවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ සබ්බේ සංඛාරා අනිච්ඡන්ති. යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. ඊසමග්ගෝ විසුද්ධිය. මේක තමයි නිවන. සබ්බේ සංඛාරා අනිච්ඡන්ති. මේ පහ හරහා ගන්නා වූ සියලුම අරමුණු වලින් සකස් වෙන සිත් නිට්ටය නෑ. යදා පඤ්ඤාය පස්සති. ඒක ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්න ඕන. දකින්න ඕන. සකස් වෙන සිත තුලින් දකින්න ඕන ඒවා අනිත්‍ය වෙලා යන බව. අත නිබ්බින්දති දුක්ඛේ. දුක නැති වෙලා යනවා. ඊසමග්ගෝ විසුද්ධිය. ඒක තමයි විසුද්ධිය. විසුද්ධි මාර්ගය. විසුද්ධිය අත්දකින්න මාර්ගය. මොකද්ද? දැකීම. මොකක් දැකීමද? සංකාර වලින් සකස් වෙන ලෝකය. දැකීම. එතකොට පටිච්චසමුප්පාදය නේද? දකින්න කියලා කිව්වේ. සංකාරකින් ඕපන් වෙන මනස. සංකාරයෙන් හටගන්නේ. ඒක දකින්න කිව්වා. එතකොට දුක නැති වෙනවා කිව්වා. එච්චරයි කෝ කරන්න තියෙන්නේ. හැබැයි මේක ලොකු කතන්දරයක් නේ. එතකොට මේක ලේසියෙන් එහෙම තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. ඒක දිගේ යෑමේ හැකියාවක් නැහැ. ඒකට කෙලස් තවන වීර්යය ඕන. අන්න කෙලස් නසන්න වීර්යය ඕන. ඒ කියන්නේ දැන් අපිට සිත දකින්න කියන කාරණේට තාම එබෙන්න ඉඩ දෙන්නේ නැහැ කෙලස් නේද? බෑ ඕන්නේ නැහැ හෙට බලමු අද ඕන්නේ නැහැ මෙච්චර වැඩ තියේදී කොහමද ඕව බලන්නේ අපිට වෙලාවක් නැහැ. අන්න මොනවාද? කෙලස් තවන වීර්ය නැහැ. කෙලස් වලින් වහනවා. එපා බලන්න. මේ Taman ළඟ තියෙන දේ නේද? මීටරයක්වත් දුර නෑනේ. මීටරයක් නෙමෙයි. අඩියක්වත් දුර නෑ. අඟලක්වත් දුර නෑ. දශමයක්වත් දුර නෑ. එච්චරට ෂණයයි තියෙන්නේ බලන්න.
එච්චර ස්පර්ශ වෙවි තියෙන දෙයක් බලන්න අමාරුයි. එයා බලන්නේ ගව් ගණන් ඈත තියෙන මනෝ ලෝකේ. නේ? එතකොට හිතන්න ලේසියෙන් දෙන්නේ නැහැ මෙයා නිවන් දකින්න. එහෙනම් අර මං හැම වෙලාවෙම කියන කතාව සුපිරි ප්‍රඥාව. එතකොට කෙලස් තවන වීරිය තුල තියෙන්නේ ප්‍රඥාව. කෙලස් තවන වීරිය, සිහිය, නුවණ. ඒතර මේක තමයි සතර සතිපට්ඨානය කියලා කිව්වේ. මේකේ අධියර වලින් ගැඹුරට යන්නේ. ඒතර පළවෙනිම අවස්ථාව තමයි යන්නේ අර සිත සකස් වෙන විදිය. ඒක ඇති වෙලා නැති වෙලා යන බව. ඇති වෙලා නැති වෙලා යන බව තේරුම් ගැනීම. එතකොට බලන්න දැන් සිත සකස් වෙනවා කියන එක සිය දහස් වාරයක් කෝටි වාරයක් සකස් වෙනෝ මේ සිත නේද? ඒ සකස් වුණු දැන් අපි මේ මොහොත ගත්තොත් මේ මොහොතට ප්‍රථම අපේ සිත මනස සකස් වෙච්ච සියලුම ඒවා නැත්තටම නැති වෙලා ඉවරයි. සකස් වීම නැත්තටම නැති වෙලා ඉවරයි. හැබැයි අපිට තේරෙන්නේ නැහැ ඒක. අපි ඒක හෙව්වේ නැහැ. අපිට ඒක තේරුණා නම් අන්න අපිට නිවන් මාර්ගට පිවිසෙන්න පුළුවන්. අපිට ඒ තුලින් ඇති වෙලා නැති වෙලා යන ඒ හැකියාව, ඒ දැකීමේ හැකියාව ස්පර්ශ වෙනකොට ඒ හැකියාව දියුණු වෙනකොට ඒක තුලම දිගටම යාමේ හැකියාව ඇති වෙනවා. දැන් අපිට ඒක ඕගලන් ඒක හදාගන්නේ නැති නිසා එතෙන්ට පිවිසෙන්න අකමැති නිසා මේ සුන්දර නිවන කියන එක ස්පර්ශ කරන්න බැරි වෙනවා. ඔයාලට අයිති ඔයාලා තුල තියෙන ගැඹුරු නිශ්චල මනස ස්පර්ශ කරන්න බැරි වෙලා තියෙන. ඒ චිත්ත ශක්තිය, ඒ අර මං කියන්නේ අන්න එතන බුද්ධ ශක්තිය තියෙන එක. ඒක ස්පර්ශ කරන්න අපි මේ මඩ වගුර හොද යන්න වෙනවා. මේ කෙලෙස් නැමැති මේ මඩ වගුර මේකෙන් තමයි මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන සියලුම මේ ගිනි තියන්න පුළුවන් සංකාර ගිනි තියලා අවුලවලා ලෝක හදන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ තණ්හාවට තමයි. එතකොට ඒ සිතුවිලි තමයි භයානකම සිතුවිලි. ඒවා එකයි බුදුහාමුදුරේ ඒවා ආශ්‍රවයන් කිව්වේ. ඒවා කෙලෙස් කිව්වේ. ඒවා තුච්චයි කිව්වා නේද? ඒවා ග්‍රාම්‍යයි කිව්වා. ඒවා මේ වැඩකට නෑ කිව්වා නේද? ඒවා කිසිම වටිනාකමක් නෑ කිව්වා. ඒව ඇත්තටම බලන්න ඊර්ෂ්‍යාව කියන වචනය ගත්තොතින් සත පහක වැඩක් තියෙන වචනයක්ද නේ? ඊර්ෂ්‍යාව, මාසුරුකම. එතකොට ආලේ, ප්‍රේමේ, ස්නේහනේ සත පහක වැඩක් තියෙන ඒවද? හැබැයි දැන් අන්න ඒක කිව්ව සැනින්ම පෘථග්ජන මනස ගැටෙනවද නැද්ද? අන්න ගැටුණා. අන්න මෝහය ක්‍රියාත්මක වුණා. අන්න ද්වේෂය ඇති වුණා. අන්න ලෝභය ඇති වුණා. අන්න බලන්න එතකොට මේ රවට්ටන්නේ කවුද? නේද? මේ රැවටිල්ල කරන්නේ කවුද? එතකොට මේක මානසීම ක්‍රියාවලියක් නේද? මානසීම ස්වභාවයක් මේක. එතකොට මේ ඔයාලට ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඇතිවීම නැතිවීම කියන එක දැකීම තුලින්. එතකොට අර අනිච්ඡන්ති කියන එක අර සබ්බේ සංඛාර අනිච්ඡන්ති කියන ඒ ස්වභාවය දැකීම තුලින් තමයි. කියන්නේ ඇති වෙන සිත නැති වෙනව නම් නැත්තටම නැති වෙනව නම් නැත්තටම නැති වෙලා යන බව තමුන්ට හුදටම ප්‍රත්‍යක්ෂ වෙනව නම් එතන දුක නැත්තම් ඒක තමුන්ගේ ප්‍රත්‍යක්ෂය නේද? එතකොට ඒ අත්දැක්ක තමන් නේද? ඒක හරියට හරි එතන පරම සත්‍ය. ඕ දුක නෑ එතන. නෑමයි නේ එතන. කියන අන්න ඒ අර පරම සත්‍ය තමුන්ට අවබෝධ වෙනවා. එතකොට එක දෙයයි කරන්න තියෙන්නේ අපිට සිහියෙන් සතිමත් බව තුල සකස් වෙන සිත හඳුනා ගැනීම, තේරුම් ගැනීම, ඒකේ ස්වභාවයන් තේරුම් ගැනීම. ඒවා නැවත නැවත සකස් වෙන බව තේරුම් ගැනීම. ඕනම අරමුණක් එක සකස් වෙන බව තේරුම් ගැනීම. එතකොට එක සැරයක් දෙසරයක් නෙමෙයි නේද? මේක කෝටි ලක්ෂ වාරයක් මැරෙන තුරු සකස් වෙනවා. මැරුණට පස්සෙත් ඊළඟ තැනද සකස් වෙනවා. එතකොට මෙන්න මේ සකස් වීම, මෙන්න මේ මනෝලෝකය. එතකොට මෙන්න මේ සත්පුද්ගල ස්වභාවයක් එක්ක යන කර්ම ශක්තිය ඇති කරන මේ ලෝකය. මේක මනෝලෝකය කියලා කිසිකෙනෙක් මනෝලෝකය කියලා මනෝලෝකෙන්ම හදාගත්තු තව ලෝක තියෙනවා. නේද?
මනෝලෝකෙම ගොඩ ඒවා මනෝලෝකත් හදාගෙන තියෙනවා. මේක ස්ථිර කරගෙන මනෝලෝක කියලා තව ඒවා හදාගෙන තියෙනවා. ඉතින් මේක ලේසි පාසු දෙයක් නෑ මේ අවුලෙන් අවුල කියලා කිව්වේ ඒකයි. එතකොට දැන් පෘථග්ජන මනසේ තියෙනවා මනෝලෝක වෙනම තියෙනවා. මනෝලෝකේ ඉඳන් මනෝලෝකම එකක් තියෙනවා. ඉතින් ඒවා අන්න අපිට තේරුම් ගැනීමේ හැකියාව මේ සුන්දර මේ බොරුව මේ කෙරෙන මායාව මේ අවබෝධ කරන්න අන්න අපිට අවස්ථාව ලැබෙන්නේ අර සකස් වෙන සිත දකින්න පුරුදු වීම තුලින්. තමන්ගේ කඩතුරාව කඩලා දැමීම තුලින් නේද? අර අඥාන බව නැමැති පෘථග්ජන මනසේ තියෙන අර අඥානකම අඳුර, අවිද්‍යා අඳුර. ඒකට කිව්වේ බුදුහාමුදුරුවෝ ඒ අඳුරට කිව්වේ අඥානකම තුල තියෙන අඳුරට කිව්ව වචනේ තමයි අවිද්‍යාව කියලා. එතකොට මේ අවිද්‍යාව කියන්නේ මේක ඔළුවේ ඉඳන්ම තියෙන එකක්. ඒ කියන්නේ මෙහෙම සම්පූර්ණයෙන්ම වහලා තියෙන එකක්. කළු රෙද්දකින් මේ වහලා වගේ මුළු සර්වාංගයේම. ඒ කියන්නේ යථාර්ථය දකින්න බැරි. අන්න එහෙම එකක් අපි හිතමු. එතකොට අන්න ඒ වගේ එකක් තමයි මේ සකස් වෙන සිතේ යථාර්ථය තේරෙන්නේ නැති ස්වභාවය. ඒක අඥාන භවයේ ස්වභාවය. අඥානකමට සිද්ධ වෙන ස්වභාවය. ප්‍රඥාව වේතනාව නම් ඒ සකස් වෙන සිත දැක්කනම් මේ හොරේ අල්ලගන්න පුළුවන්. අපිට මේ ඇති වෙලා නැති වෙලා යන දෙයක් මේක මේ මගේ කැමැත්ත කියන ස්වභාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙම මායාවක් තියෙන්නේ. මේක මට හිතුණා නෙමෙයි. මේක සකස් වීමක්. හැබැයි මේ සකස් වීම තුල මට හිතුණා කියන එකක් එතනින් උපදිනවා. අන්න අර තණ්හාවෙන් උපදින එක්කෙනෙක් පුද්ගල ස්වභාවයක් තියෙන ආත්මයක් උපදින මේක තුල. එතකොට අන්න ඒක තමයි මේ ඇත්තට මේ එක වචන වලින් මේක පාවිච්චි කරලා තියෙනවා. මට හිතුනේ හැම වචනයක් තුලම මේක සත්‍ය ගැබ්බෙලා තියෙනවා කියලා. දැන් සමහරු මනෝකාය කියලා කියනවා නේද? හරි ඒකත් බැලුවම. මොකද ඒකේ තමයි මේ කය නෙමෙයි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ යන්නේ සකස් වෙන මනසේ තියෙන කයයි. ඒකයි අපි මේ නැති කරන්න යන්නේ. මේ කය නෙමෙයි අපි නැති කරන්න යන්නේ. අන්නේ කය. ඒ කියන්නේ අන්නේ ක්‍රියාකාරී වෙන මේ මනසේ උපදින ආත්මය නැමැති කාය ස්වභාවය. කාය කිව්වේ කයක් නෙමෙයි ඇත්තටම ක්‍රියාවක් එතන. නමුත් ඒ ක්‍රියාව තුල කයක් තියෙන බවක් තේරෙනවා නේද? එතන කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටියක් තියෙනවා. හැමෝටම මේක තියෙනවා. සියලුම සත්වයින්ට ඒක තියෙනවා. ඒක මේ හොයාගන්න පුළුවන් වෙන්නේ මනුස්ස කියන සත්වයාට පමණයි. අනිත් සත්තුන්ට හොයාගන්න බෑ ඒක. ඉතින් ඒක තමයි මනුස්සෙක් වෙලා ඉපදෙන එක ගොඩාක් වටිනවා කිව්වේ අන්න ඒකට. වෙන සතෙක් වෙලා ඉපදුනොත් මේ ගැටේ ලියා ගන්න මේක හොයාගන්න බෑ නේද? ඒතර මනුස්සයන් අතරත් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕගොල්ලෝ එතෙන්ට දක්ෂයිද කියලා. තමන් මම දක්ෂද එතෙන්ට මට මේ ගැටේ හොයාගන්න මං අද වෙනකන් දක්ෂ වෙලා තියෙනවද නේද? මං හොයලා තියෙනවද මේක? එතකොට අන්න එතනදී තමුන්ට තේරෙයි අර බුදුහාමුදුරුවෝ කිව්වේ අර මරුණා මේ නොමැරි හිටිය අර ප්‍රමාද වෙන අය නේද? ඕ අප්පමාදෝ අමත පදං නේද? ප්‍රමාදෝ අච්චුනෝ පදං නේ. අප්පමත්තා නමියන්ති යේපමත්තා යතමත්තා. ඒක තමයි යථාර්ථය. කියන්නේ මේ හිටියත් මැරිලා වගේ නේද? යථාර්ථය හොයාගන්නේ නැති අය. ඉතින් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕගොල්ලෝ ඉන්නේ කොතනද කියලා. ඕගොල්ලෝ යථාර්ථය හොයාගෙනද ඉන්නේ නැත්තම් නැද්ද? එහෙමනම් මල හොයාගෙන නැත්තම් අනේ මල කඳන් තමයි ඔය සැරිසරන්නේ හැමතැනම. යථාර්ථය හොයාගත්තා නම් ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. හරියට හරි නේද? ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ආයෙත් මැරෙන්නේ නැහැ. එතකොට එහෙනම් මැරෙන්න ඉපදෙන්න බෑනේ. කියන්නේ මොකද්ද? ඉපදෙන්නේ නැහැ. අරගොල්ලෝ හිටියත් මැරිලා වගේ. ඇයි? මැරුණු සැරින් ආයෙත් ඉපදිනවා, ආයෙත් මැරෙනවා, ආයෙත් ඉපදිනවා, ආයෙත් මැරෙනවා නේද? ඒ චක්‍රයට අහු වෙලා. ඉතින් මේවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ වචන හරිම ගැඹුරුයි. මේවා හරියට ගවේෂණය කරොත් එතනම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඇත්තට මොකද වෙලා තියෙන්නේ ඒක Tamanට ගලප ගන්නේ නැති එකයි. මෙච්චර වටිනා මේ බුද්ධ භාෂිතය මේ සුභාෂිතය ගලප ගන්න දන්නේ නැති කමක් තියෙන්නේ. නැත්තම් මම මේ චූටි කෑලි ඇහිඳගෙන මම මේ ලොකු ඒවා දැනගෙනත් නෙමෙයි මම ඔයගලන්ට මේව කියලා දෙන්නේ නේද? නමුත් මම ඇතුළාන්තයෙන් ලොකු කෑල්ල
හොයාගත්තා. ඒක නිසා මට අර කෑලි හරි වටිනෝ ඒවයි තියෙන අර මහා ගැඹුර මම දකිනවා. ඉතින් ඒ අවබෝධය කරා යන අයට අන්න ඒකයි ලැබෙන සුවිශේෂත්වය මේකේ. එයාලට අර මුළු බුද්ධ දේශනාවම ඇතුළාන්තයෙන් අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකයි බුදුහාමුදුරුවෝ මේ නිවන් මාර්ගයේ යන්න කියලා කිව්වේ. අනිවාර්යයෙන්ම මේකේ යන්න කිව්වේ. කියන්නේ මේකේ ගියේ නැත්තම් ඔයාලට මාව හම්බ වෙන්නේ නැහැ කියලා කිව්වේ නේද බුදුහාමුදුරුවෝ. මාව හම්බ වෙන්නේ නැහැ ඔයාලට. මාව දකින්න ඕන මේකේ යන්න. එතකොට අන්න අර බුද්ධ ස්වභාවය අත්දකින්න පුළුවන් කියන කාරණය තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඉතින් ඒකෙදි දැන් ඔයගලන්ට කරන්න වැඩක් තියෙනවා. දැන් ඔයගලන්ගේ සිතේ ස්වභාවය අඳුන ගන්න ඕන. ඇත්තටම ඔයා දැන් ඕගොල්ලෝම හිතලා බලන්න ඇත්තටම මම මගේ සිත ගැන දන්නවද? මම මේ දැන් සමහරු මං අහලා තියෙන කතාව තමයි හිතට හොරින් මොකුත් කරන්න බහනේ කියලා. නේද? කොයි තරම් අපි ඇඳලාද ඉඳලා තියෙන්නේ මේ සිත අපිව අඳලාද? සිතට හොරෙන් වැඩ කරන්නේ ඊයක තම විතරයි වැඩ කරන්නේ මෙතන. තව වැඩ කරන කෙනෙක් නැහැ මේකේ නේද? ඔයාගෙන ගියාම ඉන්නේ යථාර්ථය වුණේ සිතට හොරෙන් වැඩ කරන්නේ. මොකද එයානේ හොරෙන් වැඩ කරන්නේ නේද? මේ සියල්ල වහලා හොඳට ලස්සනට ගේම් එක ගහන්නේ එයා. ඒක තමයි බුදුහාමුදුරුවෝ අපිට මේ සමීකරණයක් දුන්න විසඳ ගන්න ප්‍රශ්නේ. පටිච්චසමුප්පාදය කියන්නේ සමීකරණයක්. බුදුහාමුදුරුවෝ දුන්නේ ස්ලෝ මෝෂන් දාලා බලන්න. මේක වේගින් යන්නේ. ඔයාලට පුළුවන් ස්ලෝ මෝෂන් එකකින් මේක බලන්න. සංකාර දැන් මේක මේ විදියට සකස් වුණාම මෙතන තමයි නතර වෙන්නේ භවය කියන තැන, මේ කර්ම සකස් වෙන තැන, දුක තියෙන තැන. එතකොට අපි සිත දකින්නවා කියන කාරණය තුල පළමුවෙන්ම සෝතාපට්ටි ඵලයට පාත් වෙනකන් මේවා එච්චරම තේරෙන්නේ නැහැ. නමුත් අර තීරුම් ගැනීමේ පහසුව තකා පසුබිම උගලන්ගේ පුළුල් තැනක තියෙන්න ඕන නිසා මේ පටිච්චසමුප්පාදය මෙහෙම කියලා දෙන්නේ. නමුත් සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ තමයි මේක ක්‍රමක්‍රමයෙන් මේ සමීකරණයට අනුව අපිට මේ කෙලෙස් සතුරන් අසන්න යන්න පුළුවන් වෙන්නේ. මෙහෙම සකස් වෙන සිත අපි මේ උඩුගම් බලා යන්න ඕනේ. ඊට පස්සේ අපි මේක ගවේෂණය කරමින් මෙතන ඉඳන් භවයේ ඉඳන් එතකොට පළමුවෙන්ම කරන්න ඕන සිත ගැන කිසි දෙයක් තේරෙන්නේ නැති කෙනා කරන්න ඕන මේ සිත සකස් වෙන බව, සිතුවිලි වලින් මේක මේ හට ගන්න බව, මේකේ මේ ස්වභාවය තුල තමයි මේ අසහනයක්, දුකක්, පීඩාවක්, බියක්, සැකක්, ශෝකයක් තියෙන්නේ කියන අන්න ඒ වචන හරහා තමයි Tamante යන්න වෙන්නේ. මේක ගවේෂණය කරන්න. නැත්තම් තේරෙන්නේ නැහැ එකපාරටම කිව්වට. එතකොට අර අල්ල ගන්න තැන බියක් දැනුණා නම් අන්න එතන අල්ල ගන්න. මෙන්න මේ බියක් දැනුනි සිතේ අන්න සකස් වීමක් නිසා නේද? ශෝකයක් ආවම අන්න එතනින් අල්ල ගන්න. අන්න එතකොට එතන අන්න ඒක තමයි සිහියෙන් ඉනයි. අන්න සිහියෙන් ඇල්ලු තැන. යා ශෝකය කියන එක යාට තේරුණා. බිය කියන එක තේරුණා. සැකය කියන එක තේරුණා. මේ සැකය කියන එක හැම වෙලාවෙම තියෙන දෙයක් නේද? ඒක හරියට බැලුවොත් එහෙම පුදුමාකාර හිතෙනෝ නේද? හැම තේටම නේද? හැම තේටම ළඟ ඉන්න එක හරි අල්ල ගන්නවා. මොනා හරි එකක් නැති වුණොත් ගන්න නැති නේද? බලන්න මෙයා හරි ලස්සනට අර අහිංසක මිනිස්සුන්ව ක්ෂණයෙන් හොරෙක් කරනවා නේද? අන්න ඒක දැන් මේ මම අත්දකින්නේවා. ඉතින් ඔයාලත් මේවා අත්දකින්නවා අනිවාර්යයෙන්ම. මොකද හැමෝගෙම මානස එකයි. මේ මානසට මේ නෑකම් නෑ යාට. ඇත්තටම එතන නෑකම් නෑ සකස් වීම තුල. හොඳට ගැඹුරින් ඕගලන්ට මානස මේ විග්‍රහ කරගන්න හැකියාව ලැබෙනකොට හොඳටම තේරෙනවා කොහොමෙතන නෑද කමක් නේද? මෙතන මේ ඇත්තටම මොකුත් සම්බන්ධතාවයක් නැහැ කියන එක නේද? දැන් බලන්න මේ දැන් මනස ඔන්න එක සැරයක් දැන් පාටම බඩගිනි කියන සංඥාවක් එනවා නේද? බඩගිනි. ඊට පස්සේ ඒක ඇති වෙලා නැති වුණා නේද? ඊට පස්සේ කන්න යන්න ඕන කියලා සංඥාවක් එනෝනේ. ඒක ඇති වෙලා නැති වුණා. දැන් කන්න යනවා. යනකොට ආයිත් මොනවද තියෙන්නේ කියලා ආයිත් සිත සකස් වුණා නේද? එතකොට ඒක ඇති වෙලා නැති වුණා. දැන් අර කන්න ඕන කිව්ව එක තියෙද දැන්? නෑ. අර කන්න යන්න නැගිට එක තියෙද? නෑ. දැන් දැන් තියෙන්නේ
මේසෙ ළඟ නේද? දැන් මේසෙ ළඟ. මේසෙ ළඟට ගියාම ආයෙත් අලුතෙන් එකක් හැදුනා. ඒවා දැකීම තුලින් අන්න සංකාර වුණා. දැන් සිත සකස් වුණා. ඊට පස්සේ ඒක ඇති වෙලා ඒක නැති වුණා. ඊට පස්සේ වාඩි වුණාම වාඩි වෙන එක. ඒක ඇති වෙලා ඒක නැති වුණා. එතකොට අර ඔක්කොම නෑ දැන්. දැන් තියෙන්නේ කන්න බෙදන එක. එතකොට ඒකත් ඇති වෙලා ඒක බෝංචි බෙදාගත්තම ඒක ඇති වෙලා නැති වුණා. අල බෙදනකොට ඒක ඇති වෙලා නැති වුණා. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ කියවන්නේ ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන. අන්න ඒක හොයන්නේ කො. එතකොට අන්න තමුන්ට මේක ස්ථිරසාර වූ එකක් නැහැ කියන එක. මේ සංකාරයත් එක්ක සකස් වෙන සිත තුල ස්ථිරසාර නැහැ. එකින් එකට එකින් එකට එකින් එකට ඇති වෙලා නැති. මේ හොඳ මේ ගැඹුරු කාරණයක් කියන්නේ අලුතෙන්ම විදර්ශනා කරන අය හොඳට අහගන්න. මෙන්න මේක තමයි ඔයගලන්ට ලේසියෙන්ම අත්දකින්න පුළුවන් කාරණය. මේ ඇති වෙලා නැති වෙනවා ඇති වෙලා නැති වෙනවා ඇති උනේ මම නැති උනේ මම ඇති උනේ මම නැති උනේ මම අන්න ඒ විදියට මේක ගවේෂණය කරොතින් Tamanට තමුන්ගේ හිත මේ සිහියෙන් මේ සතිමත් බව තුල තමුන්ගේ ප්‍රඥාව සම්මා දිට්ඨිය අවදි කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඕගලන්ට අන්න අමුතුම දෙයක් ජීවිතේ කවදාවත් අත් නොදැක්ක දෙයක් මේ අත්දකින්න පුළුවන් වෙනවා. නිවන කියන එක කොහොමද කරන්නේ කියන අවබෝධයක් තමුන්ට එනවා මේකේ මේ මෙන්න මේ විදියට. දැන් අපි මේ සිත තේරුම් ගන්න පුළුවන් වුණු දවසේ ඉඳලා අද වෙනකොට මෙහිම සිත් ඇති වෙලා නැති වුණු ඇති වෙලා නැති වුණු ඇති වෙලා නැති වුණු සිත් පරම්පරාව නේද? මේ පරම්පරාව ඉවරයි නේද? අපි මේ පරම්පරාව ඉවරයි. මේ ඉවර වෙන පරම්පරාවේ පරම්පරාවලුත් හදා ගන්න එළියේ. නේ මොකුත් නැහැ. මේ පරම්පරාව හැදුව එකත් මැරිලා ගියා. ඒ වෙලාවෙම නේද? මගේ අහවල් පරම්පරාව කියලා කිව්ව සිතනේ කිව්වේ නේද? ඒකත් ඒ වෙලෙම මැරිලා ගියා. ඒ වුණාට ඒක මැරුන් බව තේරෙන්නේ නැහැ. ඒක ඇල්ලුවා එළියෙන් පරම්පරාව හදන්න. එතකොට එළියේ පරම්පරාවක් අපිට තියෙනවා කියලා මතයක් මිත්‍යා දෘෂ්ටියක් ගොඩ නැගුණා. එහෙම තියෙනවා කිව්ව සිත දැන් නැහැ. ඒක ඒ බොරුව කරලා යා ගියා. ඒක දැක්කේ නැහැ නේද? ඒක තේරුණේ නැහැ. මුයානේ කිව්වේ මෙහෙම පරම්පරාවක් ගැන කියන එක තේරුණේ නැහැ. දැන් එළියේ කවුරු හරි පරම්පරාවක් ගැන කියනවා එයාගේ මනසනේ ඒක කියන්නේ නේද? පරම්පරාවක් ගැන කියලා. එතකොට එයාටත් ඒ අයිඩියා එක දැම්ම ඒ මොහොත දැන් නැහැ. එයා ඒක අල්ලාගත්තු උපාදාන කරගත්තු එක තමයි දිගින් දිගට යන්නේ නේද? එතකොට මෙන්න මේ උපාදානය කියන එක්කිනා තමයි එහෙනම් අපි ඊගාවට අපි තේරුම් ගන්න ඕනේ කියලා නේද? එතකොට ඒක දැන් මේ එකපාරට දකින්න බෑ. නමුත් අපි මේක හදාගන්න එපාය නේද? අපි දැන් මේ අපි මොකද්ද කරන්න ඕන කියන එක. එතකොට තේරෙනවා මේ ඇල්ලීම තුල තමයි නේද? මනස අල්ලා ගැනීම තුල තමයි. ඒ කියන්නේ මේ යම් අදහසක් අපි ඒක මතයක් විදියට ඇතුළාන්තයේ මේ හැම වෙලාවෙම පෝෂණය කිරීම තුලින් තමයි මේ එහෙනම් මේ මනස කියන එක හැදිලා මේ මමත්වයක් ගොඩ නැගින්නේ කියන අවබෝධය ලබා ගන්න. ඉස්සර වෙලාම මේ අපි මොකද්ද මේ හොයන්න යන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙනවා. අන්න ඒ අවබෝධය තමයි මම මේ කාරණා කියන්නේ. එතකොට ඒ අවබෝධය තුල ඉඳගෙන තමයි අපිට මේක අර සිත ඒ විදිහට සකස් වෙනකොට අන්න එතකොට අරක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. දහා මෙයා කිව්ව එක හරි. මේ තමයි ඒ ස්වභාවය. මම මේක මෙච්චර කාලයක් දැක්කේ නෑ. අන්න දැන් මට තේරෙනවා. කියලා අන්න නිවීමක් ස්පර්ශ වෙනවා එතනදී. එතකොට ඒ නිවීම නෙමෙයි මේ දැන් අපි කියන මේ අර උත්තරීතර නිවනට තාම ගියේ නැහැ. මේ සමහරව එහෙමත් හිතනවා නේද? මේ පොඩ්ඩක් දැක්කම එතන නිවන කියලා නැහැ. ඒ එතෙන්ට යන මාර්ගය පාද ගන්න එක ඒ උනේ අපි තාම වැඩේට බැස්සේ නැහැ. අපි තාම කෙලෙස් ප්‍රහාණය කරන එකට ගියේ නැහැ. කෙලෙස් අපි නැත්තටම නැති වෙනකම් අපි මේකේ යන්න ඕනනේ නේද? එතකොට ඒ දුක නැත්තටම නැති වෙනකම් යන්න ඕනේ අපි මේකේ. එතකොට එතෙන්ට ගියේ නැහැ. යන පාර පෙනුණා අපිට. නේද? පාර හොයාගත්තා. අන්නේ පාර හොයාගන්න එක තමයි අපි මේ පාර හොයාගෙන ඒකේ ගමන කෙලවර කරගෙන කියන්නේ පාර හොයාගන්න මාර්ගය විතරයි. එතකොට යෑම තමයි සතුයි ඒක නේද? අන්න අර බුදුහාමුදුරුවෝ කාරණා හතරක් කිව්වනේ නේද? නිවන් දකින්න අර කල්යාණ මිත්‍ර ඇසුර යාගේ අහගන්න මාර්ගය අන්න ඊට පස්සේ යෝනිසෝමනස්කාරය කියලා නිවරදිව ඒක මානසිකාර කරගන්න ඕනේ. නිවරදිව ඒක
තමුන්ගේ ඇතුළාන්තේ ධාරණය කරගන්න ඕන මේ කරන්න ඕන වැඩපිළිවෙල මේකයි කියන එක. ඊට පස්සේ තමයි වැඩපිළිවෙලේ යන්න ඕන ප්‍රතිපදාව. ඊට පස්සේ තමයි අන්න ඒකේ යන ඒ ක්‍රමය නේද? ඒකේ යන්න ඕන ප්‍රතිපත්තියක් විදියට යන්න ඕන. දැන් කිව්වට තේරෙන්නේ නැහැ. ඒක ප්‍රතිපත්තියක් කරගන්න ඕන තමන්ගේ ජීවිතේට. ඒ තුලම ඒකේ මේ මෙහෙවන්න ඕන මනස. අන්න එතකොට තමයි Tamanට මේ නිවන කියන එක ස්පර්ශ වෙන්නේ. මේ සංසාරේ මේ මම කියලා තියෙනවානේ දෙකයි කියලා මේකේ තියෙන්නේ නේද? පරම සත්‍ය දෙකයි. එකක් සසර ඊගාට නැත්තම් නිවන. දෙකේම එකට යන්න බෑ. එක්ක සසර එක්ක නිවන. එතකොට සසර දුකයි නිවනේ සසර ඉවරයි. දුක ඉවරයි. එතකොට සසර කියන එකේ තියෙනා වූ නිස්සාරත්වය තමයි අපිට අවබෝධ වෙන්න ඕන. සසරේ නිස්සාරත්වය අවබෝධ වුණොත් විතරයි අපි නිවන්නට යන්නේ නේද ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒකේ නිස්සාරත්වය අවබෝධ වුණේ නැත්තම් අපි සසර ගැන අපිට බියක් ඇති වෙන්නේ නැහැ නේද? කොච්චර කිව්වත් බියක් ඇති වෙන්නේ නැහැ. ඒ සසර බය ඇති වෙන්න ප්‍රඥාව අවශ්‍යයි. සිහිය උපද්ද ගන්න ඕනේ. ඒ සිහිය උපද්ද ගැනීම තුලින් තමයි ඊතුරු වැඩ ටික කෙරෙන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ සිහිය ගැන කිව්වේ. පළවෙනි වචනේ සිහිය සතිමත් බව කියලා කිව්වේ ඒකයි. එතකොට මේ සිහිය කියන එක මුළු මේ එකම වචන ටික බුදුහාමුදුරුවෝ හැම තැනකම එක එක විදිහෙන් කියලා තියෙනවා නේද? දැන් ආර්ය ශ්‍රායක මාර්ගය තුලින් සම්මා වායාමයේ කියනවා. මෙතනදී කියනවා බුදුහාමුදුරුවෝ කෙලස්තාවන වීර්ය කියලා. අතනත් එකයි මෙතනත් එකයි. මේ එකම දේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනකොට ඒ විදියට මේ එකම අරමුණ තමයි කෙලස් ප්‍රහාණය. උතට කෙලස් ප්‍රහාණය කරන්න අවශ්‍ය කරන දේවල් තමයි මේ මනස තුල වැඩෙන්න ඕන ගුණාංග තමයි මේ බුදුහාමුදුරුවෝ මේ ඉවසීම සිහිය එතකොට අර ඇහුම්කන් දෙන ස්වභාවය නිහතමානී බව අවංකකම ඍජු බව හැඩි දැඩි නොවන ස්වභාවය හැඩි දැඩි කියන්නේ අර මේ මනස මේ කැමති නෑ නේද අර අහන්න කැමති නෑ බොරු එහෙම ගාලා අර මහා විශාල මෝහෙන් හදන මහා පතාක මෝඩෙක් ඉන්නව ඇතුලේ ඌ ඉඩ දෙන්නේ මේ අහන්නවත් ඉඩ දෙන්නේ නැහැ නේද? ඉතින් ඒව තේරුම් ගන්න ඒක තමන්ගේ මනසේ තියෙන ස්වභාවයක්. ඒක හරි තුච්චයි. ඒක හරි ග්‍රාම්‍යයි. ඒකෙන් තමන්ට කිසිම සහනයක් සැනසීමක් නැහැ. දුක කියන එකමයි ඒ තුල තියෙන්නේ. පීඩාව කියන එකමයි ඒ තුල තියෙන්නේ. ඒ ඇරෙන්න කිසිම දෙයක් නැහැ ඒක තුල. දැන් බලන්න මේ දැන් මාන්නක්කාරකම මේ අපි තුල තියෙන මේ ඇත්තටම නිවන් දකින්න බැරි එක පුදුම වෙන්න දෙයක් නැහැ. මේ මනසේ තියෙන මේ තියෙන මේ මොංගල් ස්වභාවය අනුව අනේ ඇයි දෙකට නැමෙන්න කැමති නෑ නේද? හිස නම ආචාර කරා දෙකට නැමෙන්න නෙමෙයි හිස නමන්න කැමති නෑ. හිස නමලා ආචාර කරන්න. එතකොට මේ ඔක්කොම කැඩිලා යනවා. මෙයාට එතකොට ඉන්න බෑ. මෙයා මේ හිස නොනමා ඉන්න තාක්කල් මේ සංසාරේ තමයි එයාගේ එකම කෙරුවාව. එයාගේ ලොකුකම සසර. වෙන කිසි දෙයක් නෑ. එයාගේ ලොකුකම සසරනේ සතර අපාය. ළඟම තියෙන්නේ යාට සතර අපාය. හරිම මේ සිස්ටම් එක තේරුම් ගත්තම නිවන් දකින්නවා කියන එක මේ මහා මාරු දෙයක් නෙමෙයි. ඉතින් ඒක අර හොයලා නැති නිසා ඒක අවබෝධ නොකර නිසා තමයි මේ මහා විශාල අර ඒක වෘතයක් විදියට නිකන් වෙනමම කළ යුතු දෙයක් විදියට නේද? එහෙම මිත්‍යා දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේ. නමුත් මේක මේ හරිම ලස්සන හරිම සුන්දර මේ ක්‍රමවේදයක් තමයි සිස්ටම් එකක් තමයි මේ නිවන් දකින්නවා කියන එක. සසරේ යන ක්‍රමවේදය ඒ සිස්ටම් එක හරිම දුකයි එතන නේද? එතන තියෙන්නේ මහා පීඩාකාරී දුක්ඛිත දැන් බලන්න දැන් උගලම හිතලා බලන්න අපිට මේ මනුස්ස තලයේම අපිට ඕන තරම් පෙන්නනවා මිනිස්සයෝ වෙලා කොට කෑලි නේද? මං හැමදාම කියන්නේ අතපය නෑ. අනේ ඔලු දෙකයි ඇඟවල් දෙකයි අම්මෝ මොනවාද මේ නේද? මෙහෙමත් ජීවිත ඉතින් මේවා Tamanට ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. මේවා ලැබිලත් තියෙනවා අතුවටත් ලැබෙනවා. එතකොට මේ
නිවන් දකින්නවා කියන්නේ අපි මේ කිසි දෙයක් අතහැරියා කියන කාරණේ නෙමෙයි. මම සසරින් නිදහස් වුණා කියන කාරණය. මට සසරේ යන්න බෑ. මට දුක් විඳින්න බෑ තවත්. ඒ නිසා මම නිවන් දකින්නවා. එතකොට ඒකට කාටවත්ම අකුල් හෙලන්න බෑ. නේද? ඒ අකුල් හෙලන්න අයිතියක් නැහැනේ. මට යන්න බෑ සසරේ. මට දුකයි. මට මේව විඳින්න බෑ. මට මේ ගොළුව වෙන්න, බීරුව වෙන්න, අතපය නැති අය වෙන්න, මේ මරුන් කන්න මට බෑ ඒව කරන්න. ජාති ජරා ව්‍යාධි මරණ විතරයි මේකේ තියෙන්නේ. මට මේවා ආයෙත් මූණ දෙන්න බෑ. මට මේ ජීවිතේ නිර්පද්‍රිත ජීවිතයක් ලැබිලා තියෙනවා. මම දන්නේ නැහැ ඊළඟ එකේ මොනවා වෙයිද කියලා. ඒ නිසා මම අර හිස්ස ගිනිගත්තු කෙනෙක් නේද? ඒ ගින්න නිව බලන්න දීපු මේ උදාහරණ. හිස්ස ගිනිගත්ත මිනිසයා මේ අපි හිතමු හිස්ස ගිනිගත්තා කියලා. ගිනිගත්තම ඒක නිවා ගන්නේ නැතුව අනේ ඔන්න ඔය ගිනිගද්දෙන් මේ හෙට නිවා ගන්නෝ කියනවා. එහෙම හිතලා ඉන්නවදනේ. මෙන්න මේ දරුවත් නාවල ගේත් අතු ගාලා මිදුලත් අතු ගාලා. දැන් මේ මාන්න උපමාව බුදුහාමුදුරන්ගේ නේද? ඕක කියනවා ඇති කටවල් හැම කටකින්ම ඕක පිට වෙනවා ඇති. නමුත් ඒකේ අර්ථය දැක්කද නේද? ඒකේ අර්ථය දැක්කනම් ඒ මොහොතේම නිවන සොයාගෙන යනවා. බුදුහාමේ මේක කොහෙද තියෙන්නේ කියලා නේද? අන්න එතකොට හිස්ස ගිනි ගත්තේ ඒ ගින්න නිවා ගන්න කොයිතරම් වේගවත් වෙනවද කොතින් ඊටත් වඩා වේගවත් වෙන්න කිව්වා. ඊටත් වඩා වේගවත් වෙන්න කිව්වා නිවන් දකින්න. සෝවාන් වෙන්න. සෝවාන් වුණ නැත්නම් ඉතින් රහත් වෙනවා කියන එක ආයිත් හීනයක්ම තමයිනේ. නිසා සෝතාපට්ටි ඵලයටපත් වෙන එක තමයි පළවෙනි අදියර මේ කඩතුරාව කඩලා මේකට ඇතුල් වෙලා ඒක දිගේ යන්න මේ අවශ්‍ය සුදුසුකම ලබා ගන්න එක තමයි පළවෙනිම අවස්ථාව. ඉතින් ඒක හැම කෙනෙකුටම පුළුවන්. බුදුහාමුදුරුවෝත් ඒකයි කිව්වේ හැම කෙනෙක්ම මේක කරගන්න කියලා. අඩුම තරමින් සෝතාපට්ටි ඵලය. මොකද සෝතාපට්ටි ඵලයටපත් වුණාට පස්සේ යාට ක්‍රමක්‍රමයෙන් එයාගේ ප්‍රඥාව අවදි වෙනවා. එයාට ඒක ඉතුරු ටික කරගැනීමේ හැකියාව එයාට ලැබෙනවා ඒකෙන්. එතකොට එයාට කල්යාණ මිත්‍ර ඇසුර තුලින් එයාට කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණේ නැත්නම් එයාගේ ප්‍රඥාව අවදි වෙනවා. ටිකෙන් ටික එයාගේ ආධ්‍යාත්මය තුලින් ප්‍රඥාව අවදි වෙලා ඒ ඉතුරු ටික එයාට කරගැනීමේ හැකියාව ලැබෙනවා. මොකද මේ ඊයේ පෙරේදා එකන් මේ හදිසිය හම්බුවෙන් ලැබුණු දෙයක් නෙමෙයිනේ මේක. නේද? සංසාරේ පුරුදු කරගෙන ආපු දෙයක්නේ. කල්යාණ මිත්‍ර ඇසුරෙන් වෙන්නේ ඒකට සපෝට් එකක් හම්බ වෙන එක නේද? යාට ලිහිසියක් වෙනවා, පහසුවක් වෙනවා නේද? ඒ ගමන යන්න. ඒක අනිවාර්යයි ලැබෙන්නත් ඕනේ ඒක. එතකොට සෝවාන් වුණාට පස්සේ අනිවාර්යදිව ගියොතින් අවංකව ගියොතින් කෙලෙස් හඳුනා ගනිමින් ඒ ප්‍රඥාව හැබැයි අත්‍යවශ්‍යයි එතනදී. එයාට මොන විදියෙන් හරි ගමන අවසන් කරන්න අවශ්‍ය කරන ශක්තිය ලැබෙනවා. එයාට කල්යාණ මිත්‍ර ඇසුර ඉවර වෙනකම්ම ලැබෙන්නත් පුළුවන්. ඒ කුසල මට්ටම් අනුව ඒ දේ සිද්ධ වෙනවාම. එතකොට සිද්ධ නොවන දේ තමයි සෝතාපට්ටි ඵලයටපත් නොවුනොතින්. කල්යාණ මිත්‍ර ඇසුරක් ලබාගෙන සෝතාපට්ටි ඵලයටපත් වෙන්න ඇත්තටම කල්යාණ මිත්‍ර ඇසුරක් අවශ්‍යයි. මොකද ශබ්දයක් හරි මේකට පණිවිඩයක් හරි කුරුල්ලෙක් හරි පණිවිඩයක් දෙන්න ඕන. එතකොට තමයි අන්න අර තමුන්ගේ අර අතීත ඒ හැකියාව ස්මතු වෙන්නේ. හැමෝගෙම තුල මේ ඉන්නවා මේ හැකියාව තියෙනවා. මම නම් දකින්නේ හැමෝ තුලම පුංචියට හරි තියෙනවා මේක. මොකද සංසාරේ මම හැමදාම කියන්නේ සංසාරේ මේ නිරංජනා ගංගේ වැලි ගැට ගන්නට බුදුවරු පහළ වුණා නම් නේද? මම හැමදාම කියන එක බුදුහාමුදුරුවෝ මේක දේශනා කරේ මේ අනිවාර්යයෙන්ම අපි මේ බුද්ධ ශාසනවල මේ බුදුවරු මුණ ගැහිලා ජීවමාන බුදුවරුන්ගෙන් මේ මාර්ගය වඩලා තියෙනවා. ඉතින් මේ ගෞතම බුද්ධ ශාසනේ මේක ඉවර කර ගන්න ආපු අය බලන්න බුදුහාමුදුරුවෝ ජීවමාන නැති වුණත් අපිට බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවා වගේ නේද නේ? අපි බුද්ධ ස්වභාවය ස්පර්ශ කරනවා. අපේ මනසේ බුද්ධ ස්වභාවය ස්මතු වෙන්න. අපේ මනසේ ප්‍රඥාව අවදි වෙන්න අපිට බුදුහාමුදුරුවෝ සමීපයි නේද? ඒකට අර බුදුහාමුදුරුවෝ කිව්ව කතාව ඒක 100 කෝටියක් නිවැරදි බව අපිට ඔප්පු වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ මගේ සිවුරු පොටේ එල්ලිලා හිටියත් වැඩක් නැහැ. මම මේ කියන ප්‍රතිපදාව තුල යන්නේ නැත්නම් එයාට මාව දකින්න බෑ කිව්වා. මට මාව නොදැක ගව් ගානක් ඈත හිටියත් එයා මම කිව්ව මේ ප්‍රතිපදාව තුල යනවා නම් එයා ළඟ මං ඉන්නවා කිව්වා. ඉතින් මේ භෞතිකව ඉන්න එකක් ගැන නෙමෙයි මේ කිව්වේ නේද? මේ අවබෝධය. ඉතින් ඒ අවබෝධය නැතුව
මොනද ඒ කතා කරත් වැඩක් නැහැ Tamanට. Tamunට ඒක ඈතයි. බුද්ධ ස්වභාවය ඈතයි. බුදුහාමුදුරන් ගැන ඔබට තිබෙන අවබෝධය ඈතයි. ඒකයි ඉතින් ඒකින් මිදෙන්න නම් Tamunට බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරන් ගැන තිබෙන Tamunගේ පරම සත්‍ය අවබෝධය, සැබෑම යථාර්ථය, Tamun බුදුහාමුදුරන් ගැන Tamanට අවබෝධ වෙන දේ තමුන්ගේ අවබෝධය තුලිනුයි දකින්න පුළුවන්. ප්‍රඥාවෙන් නැතුව බුදුහාමුදුරුවන්ව දකින්න බෑ කිසි කෙනෙකුට. ඒ දකින්නව නම් දකින්නේ ඉතින් අර දැනුම වල් තුලින් නේද? ඒකෙන් තමුන්ට නිවෙන්නේ නැති බව, ඒක සැබෑ නිවන නොවන බව නේද? සැබෑම යථාර්ථය සැබෑවටම නිවීමක් වෙන්නේ නැති බව, සංසාරෙන් ගැලවෙන්නේ නැති බව තේරුම් ගන්නත් ඒකටත් ඥානයක් තියෙන්න පාය නේද? මේ කියන මාර්ගෙට එන්න මෙතන අපි කොච්චර මේ දේවල් කරත් අපිට ඒ මොහොතට යම්කිසි අපි දාගන්න ඇප් එකක් තුලින් තමයි අපි මේ සැනසීම හදාගන්නේ නේද? ඒකත් අපි මනසින්ම හදාගන්නවා. සැනසීමයි කියලා හිතනවනේ. සැනසීමක් නැහැ. ඉතින් හැමදේම සිතුවිල්ලනේ තියෙන්නේ නේද? ඕ සැනසුණා. හරි සැනසීමයි. ඕ සැනසීමයි. හරි. එතකොට අන්න බලන්න මේ මට දැනුණු දේවල් මගේ මනස මට කර බොරුව මං තේරුම් ගත්ත විදිය දැන් එතකොට. ඒතකොට දැන් එයාට ආයිත් රවටන්න බෑ ඒක. ඒ රවටන ඇප්ස් ඔක්කොම විනාශ වුණා. එතකොට අන්න ඕගලන්ගේ ඒව තියෙනවා තාම. එතකොට ඔයාලා මේව ඇත්තටම මේ රහතා කියන එක්කෙනාට ගාර්හා කරන්න එපා. එයා අමුතු ඒ කියන්නේ එයා කියන දේවල් ඔබ තාම අත්දැක්කේ නැහැ. ඒකයි ඔබ ඒක විකෘතියක් කියන්නේ. ඒක අත්දකින්න තුරා විකෘතියක් තමයි. මොකද හුරු නෑ නේද? ඒ අවසාන ඵලය ලබලා අත්දැකලා නැති නිසා. ඉතින් ඒක අත්දැක්කොතින් ඔබට තේරෙයි මේ ඔබත් අන්න අර මහා සාගරයට එකතු වෙනෝ නේ. දැන් ගංගාවල් වල නේ ඉන්නේ. එතකොට මේ ගඟේ ස්වභාවය විතරයි දන්නේ. අන්න මුහුදට වැටුණට පස්සේ ඔක්කොම එකම ලවණ රසයට ආවට පස්සේ තේරෙනවා මෙයා කියන එක හරියට හරි 100%ක් හරි. මෙයා කියන්නේ මේ යථාර්ථය තමයි කියලා. මොකද එතකොට තමුන් මේ මාර්ගේ ගිහිල්ලා තමනුත් ඒක අත්දැකලා තියෙන නිසා නේද? එතකොට දැන් මට උනත් දැන් මට තේරෙන දෙයක් තමයි දැන් මම මේ ලෝකයම අරගෙන බැලුවොතින් මම දකින්නෝ මෙයත් මේ යථාර්ථය අත්දකින්නවද කොහෙද කියලා අන්න මට කවුරු හරි කෙනෙක් ගැන එහෙම අහන්න ලැබුණා. මම බලන එතකොට මෙයත් මේ ගැඹුරු මනස ස්පර්ශ කරනවා වගේ. ඒකයි ආ එහෙම කිව්වේ. මට ඒක විකෘතියක් විදිහට පේන්නේ නැහැ. මම බලනවා ඒ කියන්නේ මෙයාට ඒක ස්පර්ශ වෙලා වගේ. මෙයා කතා කරන්නේ නේද? තමන්ගේ ඔයා නිවිල කියනවා නම් මට කියන්න පුළුවන්ද නෑ යකෝ උඹ නිවිල නෑ කියලා. නෑ යකෝ කිව්ව ගමන් මමයි නිවිල නැත්තේ. නේද? අන්න ඒක. දැන් මේ මං කියන කාරණා බොහොම ගැඹුරුයි. මේවා හරියට තේරුම් ගත්තොත් හරියටම හරි. ඉතින් අනිත් පැත්තට තේරුම් ගත්තොත් ඒ වගේම විසයි. හරි විසයි වැරදියට ඇල්ලුවොත් දෂ්ට කරයි. හරියට ඔළුවෙන් ඇල්ලුවොත් තමුන්ට එතනම විමුක්ති මාර්ගය දකින්න පුළුවන්. ඒකයි මම එහෙම දකින්නේ. ඒ කියන්නේ මනස ගැන කතා කරනවා නම් කෙනෙක් එයාට අහුම්කම් දෙන්න ඕන. මොකද මනසේ තමයි අවුල තියෙන්නේ. අවුල ලියාගත්තු එක්කෙනා කියන කතන්දරේ මනසින් බලන කෙනාට අඥානකමින් බලන කෙනාට මේ රිදෙනවා. එහෙම රිදෙන ස්වභාවයක් තියෙනවා. මොකද මේ ලෝභය, ද්වේෂය, මෝහය තුල. එතකොට ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන. මං ගැටෙන්නේ මේ මගේ අඥානයා කියන එක. දැන් මෙතෙන්ට වැටෙන්නත් එපා කොහොම හරි නේද? දැන් ඔහොම ඉඳලා හරියද? හරි යනවද අනේ ඔහොම ඉඳලා. ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඕවා ඔක්කොම తాවකාලික. ඔයා හිතන් ඉන්න දේවල් එකක්වත් යථාර්ථය නෙමෙයි නේද? ඔය සකස් වෙන සිත. ඔක යථාර්ථය නෙමෙයි. ඉතින් ඒක නිසා මේ තවදුරටත් මේ මායාවෙන් ඉන්න නැතුව මේ හැමෝම මේ තමුන්ගේ මනස ගවේෂණය කරන්න ලොකු කතා කිව්වට වැඩක් වෙන්නේ නැහැ නේද? මනස ගවේෂණය කරන්නේ නැතුව මනසේ ස්වභාවය කවුද මට මේ ලොකු කතා කියන්නේ කියන එක හොයන්න නේද? කවුද මාව මේ අන්දන්නේ කියලා හොයන්න.
එතකොට හෙව්වොතින් අන්න සොයන්නාට සම්බ වෙයි. ඕවත් නිකන් කියපුව නෙමෙයි බෑ. ඕවත් මේ අරිම උදාර කතා කියපුවා නේද? මං නම් හිතන්නේ ඒ අය ඔක්කොම නිවිච්ච අය තමයි ඔය කතා කියලා තියෙන්නේ නේද? සොයන්නාට සම්බ වේ, තට්ටු කරන්නාට දොර ඇරේ ඔක්කොම නේද? ඊවයි හරි නිකන් විමසගෙන යනකොට තට්ටු කරන්නාට තමයි දොර ඇරෙන්නේ. නිකන් කියපුවා නෙමෙයි. අවබෝධ කරපු අය කියපුවා. රහත්තු වෙන්නේ නැති ඕවා කියන්න ඇත්තේ. නේ? අපිට ඉතින් ඔය කියන්නේ වැඩකට නැති එකෙක් ඇවිල්ලා කියන්නේ. ඌ කියන්නේ නිකන් දැනුමෙන්නේ. 아무ත් ඔය කියන්න ඇත්තේ. රහතෙක් කියපු දෙයක් මේ නිකයි. ඇයි දැන් කියන්නේ නේද? කවුරු හරි ගෙදරාම කියනවා මේ ඉස්සර අපි හොඳට අහලා තියෙන එක. මේ යකා දැන් හිටියේ දැන් නෑ. රහත් උනාද මන්දා? කොහෙට රහත් උනා නේද? අපේ අම්මලා කියනවනේ ඉස්සර නේද? මේ රහත් උනාද දන්නේ නෑ. මම මේ රහත් කියන වචනේ. ඒතර කියනෝ නේද? ලෝකෝත්තරය කියලා නේද? හරිම ලෝකෝත්තරය. ඕක නම් අල්ලන්න බෑ. ඇත්ත තමයි රහතයිම තමයි. හැබැයි ඒක මේ දැන් පාවිච්චි වෙන්නේ නම් ඒකට. ඒවා මේ වැඩකට නැතිවට නමුත් ඇත්තටම රහතෙක් අල්ලන්න බෑ. යා ලෝකෝත්තර වෙලා ඉවරයිනේ. එයාගේ වචන කිසි කෙනෙකුට අල්ලන්න බෑ. පොයින්ට් කරන්න බෑ. පරිදි හොයන්න බෑ යාගේ. එයා කියලා තියෙන්නම යථාර්ථය. එයා කියලා තියෙන්නම පරම සත්‍යය. එච්චරයි. එයාගේ ළඟ ලෝභය නෑ, ද්වේෂය නෑ, මෝහය නෑ. එයා කිව්වනම් යමක් ඒ කිව්වේ තව කෙනෙකුගේ ප්‍රයෝජනයට මිසක් ඒක අල්ලගෙන විනාශ වෙන්න නෙමෙයි. මොකද විනාශ වෙන්නේ ඒක තේරුම දන්නේ නැති නිසා. ඒක නිසා තාවත් උතන ඉන්න එපා. මං කියන්නේ තාවත් උතන ඉන්න එපා. අම්මලා ඉන්න එපා, තාත්තලා ඉන්න එපා. දරුවෝ ඉන්න එපා, යාළුවෝ ඉන්න එපා, තරුණ අය ඉන්න එපා, මහලු අය ඉන්න එපා. මැදිවි අය ඉන්න එපා. කවුරුත් ඉන්න එපා උතන. යැලවෙන්න. මේ මෙච්චර මේ සරලව කියලා දෙද්දි යැලවෙන්න. ඉතින් මේ අද මේ වෙනකොට මේ මම දකින දෙයක් මේ මට තේරුම් යන දෙයක් මේ ගැඹුරු මනස ස්පර්ශ කරන අය ඉන්නවා. ඕකේ. ඉන්නවා. ඒක එයාලට ආගමක් නෑ. ඒගොල්ලෝ දැන් එතකොට කියයි නිරාගාමිකයෝ අන්න මුංගේ එළියට පැන්නා එක. අර බලන්න අඥානිය කොහෙන් හරි පොයින්ට් එකක් අල්ලගන්න. පොයින්ට් එකක් අල්ලගන්නව සසර යන්න. ඔව්. ඉතින් එහෙම වෙන්න එපා. ඒකේ සැබෑ අර්ථය ඔයාලා දන්නේ නැහැ. මම මේ ආගමක් නැහැ කියන එකේ අර්ථය ඕගොල්ලෝ දන්නේ නැහැ. ඕගලන්ටත් ඒක දැනගන්න ඕන නම් ඔයාලටත් මෙතෙන්ටම එන්න වෙනවා. ඉතින් එන මාර්ගය තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ ගියොත් ඔයාලටත් අනිවාර්යයෙන්ම මේ සියලුම දේවල් සම්මුති ලෝකයේ තුල මේ පෘථග්ජන මනසින් හදාගත්තු රාමු විතරයි. අද කොච්චර මෙහි වැජබුණත් හෙට බල්ලෙක් වෙලා ඉපදුනාට පස්සේ යාට ආගමක්, ජාතියක්, කුලයක්, මලයක්, නිලතලයක් නෑ. යා බල්ලා. නේද? ඉතින් ඒව බොරු කරන්න පුළුවන් දන්නේ නේද? බෑ. ඒක තමයි යථාර්ථය. ඉතින් රහතෙකුගේ මේ ස්වභාවය තමයි ඒව කියලා දෙනවා. ඉතින් එයාට අවබෝධ වෙන කාරණා කියලා දෙනවා. කියලා දුන්නම ඕගොල්ලෝ කරන්න ඕනේ ඒකත් එක ගැටෙන එක නෙමෙයි. ඔයාලත් ඒ ස්වභාවය අන්න එහෙම දැකීමේ හැකියාව මමත් ඇති කරගන්න ඕනේ. මට මෙතන ඉඳලා වැඩක් නැහැ. මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැනේ. මට තියෙන්නේ දුක විතරයි. එක්ක මං ගැටෙනවා හැම වෙලාවෙම. එක්ක මං ඇල්ලෙනවා හැම වෙලාවෙම. මේ කරදරෙන් බේරෙන්න නම් මෙයා කියන මෙන්න මේ මනසින් නිදහස් වුණාම තියෙන ඒ නිදහස මම අත්විඳින්න ඕනේ හිනා. මෙයා මේ එකනේ කියන්නේ මේ. මෙයා මේ පිස්සුවෙන් කියන එකක් වෙන්න බෑ. පිස්සුවෙන් නම් ඉතින් ඔහොම පිස්සුව ඔතන. ඔතනයි පිස්සුව. ඔතන මං හොඳට පිස්සු නටලා ආපු කෙනෙක්. ඉතින් ඒක නිසා ඔතන පිස්සුව මං හොඳට දකිනවා. ඔය මොන දේ කරත් මොන තරම් උගත්කම් තිබිලා අම්මෝ පොත් කෝටියක් ළඟ තියන් තර්ක විතර්ක කරත් අනේ බුස් ගාලා මැරුණු ගමන් බල්ලෙක්. ඔය ඔක්කොම ඉවරයි. එහෙම නෙමෙයිද කියලා පුළුවන් නම් මට ඔප්පු කරලා පෙන්නන්න. මං අද උගතෙක්, මං අද විශාරදෙක්, මං මැරුණු තැනින් යන්නෙත් විශාරදෙක් වෙන තැනටමයි කියලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් නම් මට පෙන්නන්න.
මම කියනවා ඔබ විශාරදෙක් වුණත් ඔබේ මනසේ ලෝභය, ද්වේෂය, මෝහය නම් ක්‍රියාත්මක වෙන්නේ. ඔබ හැම වෙලාවෙම කරේ කුඩු කේඩු කන්නම්. ඔබ හැම වෙලාවෙම කරේ අනුන්ට ඊර්ෂ්‍යා කරන එක නම්. ඔබ හැම වෙලාවෙම කරේ අනුන්ට දුක් දෙන එක නම්. ඔබ හැම වෙලාවෙම කරේ අනුන්ට ගල් ගහන එක නම්. අනුන්ගේ සතුට නැති කර එක නම්. ඔබ ඊළඟ සැරේ අපායේ. එහෙම නොවි ඉන්න පුළුවන් නම් කරලා වෙන්න. එහෙම සිස්ටම් එකක් නැහැ. ඒක මම අවබෝධ කරා. ඒක මම ප්‍රඥාවෙන් දකිනවා. මේ දකින්න දේවල් කියන්නේ. එතකොට ඔබටත් එතෙන්ට එන හැකියාව හදාගන්න විදියයි කියන්නේ. මම කියන්නේ නෑනේ ඕගොල්ලන්ට එන්න බෑ මෙතෙන්ට. ඕගොල්ලෝ ඉතින් ඔය මං අහන් කියන දේ අහගෙන ඉඳලා මට හොඳට සලකලා මේ ගරුණම්බු කළා වැඳලා පුදලා මට හොඳට කන්න බොන්න දීලා හොඳට මට යාන වාහන අරන් දීලා මාව සැපසේ තියන්න. එතකොට ඕගොල්ලන්ට ඉතින් ඊළඟ සැරේ මොනවා වුණත් මොකද ඉතින්? එහෙමද මං කියන්නේ? ඔය මොනවා කරත් ඊළඟ සැරේ බල්ලෙක් වෙන එක වළක්වන්න බැරිය. සැප සම්පත් විඳින බල්ලෝ ඉන්නවද නැද්ද? කොමඩ් වලට කැත කරන්නේ. නිදාගන්නේ මහා විශාල ඇඳන් උඩනේ. ඇඳුම් අඳින්නේ. වාහන වල යන්නේ. අයි. පින් කරා දුන්න දේවල් හිත හැදුවේ නෑ. ඒතර ඒ බල්ලෝ කොහොමද එහෙම උනේ? ඒගොල්ලන්ගේ කර්ම ශක්තිය මොකද්ද? කොහොම හිතන එකෙක් ඉන්නවද? නේ? බල්ලා ඔඩොක්කුවේ තියාගෙන හැබැයි බල්ලා කොච්චර සැප වින්දත් සතර අපායද නැද්ද? සතර අපාය. එතකොට සතර අපායේ ඔඩොක්කුවේ තියාගෙන ඉන්න කට්ටිය නැද්ද? බල්ලා ඔඩොක්කුවේ කියන්නේ සතර අපායේ ඔඩොක්කුවේ. තමුන් සුගතියක ඉපදුනා, තමුන්ට ගැලවිලා යන්න මාර්ගය තියෙනවා, තමුන්ට ප්‍රඥාව උපදවා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒක පැත්තකින් තියලා සුගතියේ ඉන්න එක දුගතිය ඔඩොක්කුවේ තියන්නේ. මේ මම දකින විදිය ඔයගොල්ලෝ දන්නවනේ මට පිස්සු කියලා. ඒ නිසා ගණන් ගන්න එපා. ඕක හරිද වැරදිද කියලා විතරක් පොඩ්ඩක් බලන්න. කොතනද ඉන්නේ කියලා. ඒකයි බුදුහාමුදුරුවෝ පෘථග්ජන මනස මහත්කයි. අර පිස්සන් දැන් අපි එහෙම රෝහල් තියෙනවනේ ඒවයි ඉන්නේ මේ පිස්සු නෙමෙයි. ඒවයි ඉන්නේ යම් මේ ස්නායු සම්බන්ධ මේ එකක් කර්මානුරූපව හෝ කර්මානුරූපව තමයි ඇත්තටම දවවා වෛද්‍යවරියක් නිසා මම කියන්නේ මේ එතකොට ඒගොල්ලෝ මේ හොඳ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කර්ම ශක්තිය අනුව. හැබැයි ඔය පෘථග්ජන උම්මත්තක පිස්සුව ඕක අවබෝධ කරන තුරු හොඳ වෙන්නේ නැහැ. උතනයි පිස්සුව තියෙන්නේ. ඊර්ෂ්‍යා කරනෝ කුහකකම් කරනෝ නේද මේ නොකරන දෙයක් තියෙද උතන නේ. අරගොල්ලෝ අරක හොඳ වෙලා එනකන් තාම කරන්න බෑ මොකද ඒව කරලා තමයි එතෙන්ට යන්න උනේ. නමුත් ඒගොල්ලන්ට දැන් ආයෙත් ඒක පටන් ගන්න ඒගොල්ලන්ට අන්න ඒව දිහා බලන්න. මම මෙතන ඉඳන් පිස්සු නටපු නිසා තමයි අන්න එතෙන්ට ගියේ. මම මෙතන ඉඳන් දුන්නු ගිනි තමයි යන්න දැන්. නවතින්න ඕන තරම් පොයින්ට්ස් තියෙනවා නේ. ඒතර දුවන එක පොඩ්ඩක් නතර වෙනව නේද? යථාර්ථය දැක්කම. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ අඟුලිමාලට. මම නැවතිලා ඉන්නේ ඔයායි දුවන්නේ මේ. ඔකටත් කතන්දරයක් හදාගෙන නේද? අර මිනිස්සු 990 ගානක් කියනෝනේ. 999 මරපු එකත් රාත්. ඇයි අපිට බැරි කියලා අහනවා. නෑ ඒක කොච්චර පහත් තැනටද ගත්තේ කියලා. නමුත් ඒකේ මම දැක්කා එයා විශ්වවිද්‍යාලේ හිටි දක්ෂම ශිෂ්‍යයා නේද? එයාට ඊර්ෂ්‍යා කරා අනිත් අය නේද? ඉතින් අදත් වෙන්නේ ඕව නේද නේ? අන්න ඊර්ෂ්‍යාව. එයාගේ අකුසලයක් විපාක දුන්නා. ඉතින් ඒක ක්‍රියාත්මක වුණා. නමුත් එයාගේ ගමනට බාධාවක් වුණේ නෑ ඒක. එයාට බුදුහාමුදුරුවෝ ළඟටම ආවා. එයා කොච්චර ශ්‍රේෂ්ඨයේද නේ? ඉතින් ඕගොල්ලන්ගේ ළඟට කෝ බුදුහාමුදුරුවෝ ආවද? බුදුහාමුදුරුවෝ එන්න නම් ඒ බුදුහාමුදුරුවන්ගේ මග යන්න ඕනේ. එතකොට Tamanට දැනේ
බුදුහාමුදුරුවෝ තමන්ගේ ළඟ. ඉතින් මේවා කිව්වට එකපාරටම තේරෙන්නේ නැහැ. ගැටීම් ඇති වෙන්න පුළුවන්. මේවා වැඩකට නැති කතා වගේ තේරුම් යන්න පුළුවන්. ඒත් ඉතින් මේවා එහෙම නෙමෙයි. මම මේ කියන්නේ ඕගලන්ට නොපෙනෙන යථාර්ථය. මේ සාමාන්‍ය මනසින් දකින්න බැරි යථාර්ථය. ප්‍රඥා ඇසින් දැකිය යුතු යථාර්ථය දකින්න පෙළඹවීමක් තමයි මම මේ දේවල් වලින් කරන්නේ. ඊගාවට මම මාර්ගය කියනවා මේක යන්න ගිහිල්ලා මේක කරගෙන තමුන් මේකෙන් ගැලවිලා යන්න කියන එක නේද? තමුන්ගේ එතකොට තමුන්ට අන්නර ඒ ශ්‍රේෂ්ඨ තැන තමුන්ට ස්පර්ශ වෙනකොට තමුන්ට ප්‍රශ්න නැහැ. බියසක සෝකේ දුරු වෙලා. තමුන්ට ලෝකය කියලා එකක් නඩත්තු කරන්න දෙයක් නැහැ. නඩත්තු කරනව නම් කරන්නේ තමුන්ට අයිති කියන මනසින් හදාගත්තු අයිතියක් ඇරෙන්න වෙන අයිතියක් නැහැ. මනස තමයි අයිතිය පෙන්වන්නේ. ඉතින් ඒවා එකපාරටම අතහරින්න බෑ. මොකද මේ බොහොම ස්ථිරසාර ලෙස මෙයා ඒක දැන් නේද මේ නෙට් එක දැල එල්ලලානේ තියෙන්නේ නේද මනස තුල. ඉතින් දැල හිමින් එපා ගලවන්න නේද. එතකොට අන්න එතෙන්ට පිවිසෙන දොරටුව තමයි මම කිව්වේ මේ සිත මනස පිළිබඳව කරන්න ඕන ගවේෂණය. එතකොට ටිකෙන් ටික අර සිතුවිලි ස්වභාවයන් හඳුනා ගැනීම තුලින් ඒ සිතේ ස්වභාවය හඳුනා ගැනීම තුලින් අර මම දැන් අර කිව්වා වගේ දැන් මේ මනස කියන එක ස්ථිරසාර විදියට තේරෙන්නේ අර දිගින් දිගට මනස සකස් වෙවි යන නිසා. දැන් එක අරමුණක එකට දිගට යනවා කියලා එකක් නැහැ මේකේ. අරමුණු එනවා හැම වෙලාවෙම අරමුණු එනවා. මෙහින් බඩගිනි කියලා එනවා, අරින් ලියුම්කාරය ඇවිල්ලා කියලා එනවා, අරින් තව කවුදෝ බනිනෝ වගේ ඇහෙනවා නේ. ඔක්කොම මෙයාට ආйти. ඉතින් මෙයා ඒ ඔක්කොටම පැන ඒ ඔක්කොම ගන්නවා මෙයා. මේකෙන් එනවනේ ඉතින් නේද? මේ නවත්තන්න බෑ ඉතින්. ඒක නිසා ඒ ක්‍රමවේදය. එතකොට එතන මේ හැදෙන වැඩපිළිවෙල ගැන තමුන්ට අන්න ප්‍රඥාව තමුන්ට යම්කිසි අදහසක් එනවා මේ ඇත්තමයි මේකේ මේ දැන් මෙහිම බලනකොට මේ හැම එකෙන්ම අරගෙන මේ අකල් හිත හදන ගියාම මෙතන ඇත්තටම මේකේ මේ මමෙක් නැහැම තමයි අර එහෙම නිකන් අර ඇත්තටම මේ ඇත්ත පේන්න ගන්නව නේද මමෙක් නෑ කියන එක දැන් ඒකනේ ඉතින් මේ ටිකක් අර ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ ඕන කෙනෙක් කියන්නේ ඒක නේද ඒ වුණාට ඊට වඩා ඒකේ ගැඹුරු අර්ථයක් තියෙනවා ඒ අන්නර දෘෂ්ටිගත වෙන එක ඒ දෘෂ්ටි වලට වැටෙන එක නතර වෙනවා අර ඒ මානසික ස්වභාවය තමුන්ට ටික අවබෝධ වෙන්න පටන් ගත්තට පස්සේ මෙහෙම සිත සකස් වීමක් වෙනවා. එතකොට ඒ සිත සකස් වුණාම මෙහෙම මේ කෙලෙස් කියන ස්වභාවයක් එනවා. එතකොට ඊව තමයි මේ ලෝභය, දේශය, මෝහය කියන්නේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, ඒවා දුක, තරහා, ඒව දැනෙනවා. එතන පීඩාවක් තියෙනවා. මොන දේ කරත් හැම වෙලාවෙම මේ බියක් තියෙනවා, ශෝකයක් තියෙනවා, සැකයක් තියෙනවා, මොනවා වෙයිද කියලා හිතෙනවා. අතීතයක් කියලා එකක් එහින් ඇවිල්ලා හින ගහන්න වගේ මේ කඩාපාත් වෙනවා. එතකොට අනාගතයක් කියලා එකක් එනවා. මේ සැලසුම් එනවා ඉවරයක් නැහැ මේකේ. ඉතින් මෙන්න මේ වගේ මහා විශාල කලබගෑනියක් තියෙනවා ඇතුලේ. ඉතින් ඒවා ඒ ඔක්කොම මම කිව්වොත් ඒවා අයිති නෑ කියලා ඕගොල්ලෝ ගැටෙනවා. මොකද තේරෙන්නේ නැති නිසා. ඉතින් ඒව ඔක්කොම හදන්නේ මතු පිටින් පේන්නේ අපි දියුණුව වෙනවා කියලා. නමුත් ඒකේ යථාර්ථය බැලුවොතින් පේන්නේ සංසාරයක් තමයි මේ හැම දෙයකින්ම හදලා තියෙන්නේ කියන කාරණේ. කර්මානුරූපව අර දේවල් ලැබෙනවා. එතකොට ඒව ලැබුණාම ඒවා අපි පරිහරණය කරනවා. ඊට පස්සේ ඊගාට තව කර්ම හදා ගන්නවා. ඒවා තුල ඒ කර්මානුරූපව ලැබෙන දේවල් තුල තව තණ්හාව ඒක තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා දැඩි ලෙස බදා ගන්නවා, මනසින් බදා ගන්නවා. එතකොට ඒවා හිමි වෙනවට ලොකු බයක් තියෙනවා. හිතේ ඒවා කෙරේ සැකයක් තියෙනවා, ශෝකයක් තියෙනවා. හැම වෙලාවෙම මේ මනස කතන්දර හදනවා. මනස කතා කරනවා නේද? හැම වෙලාවෙම කතා කරනවා. ඉවරයක් නෑ කතා කරනවා. ඉතින් ඒක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට
එතකොට කතා කරන මනසට නොබැඳී ඉන්න. ඒක තමයි දැන් මේ කරන්නේ. කතා කරන මනසට නොබැඳී ඉඳීම තුලින් තමයි මේ තමන්ට මේ යථාර්ථය හොයාගන්න පුළුවන් වෙන්නේ. යථාර්ථය ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ මේ කතා කරන මනසට නොබැඳී ඉඳීම තුලින්. කතා කරන එක නවත්තන්න බෑ. කතා කරන එක දිගටම වෙනවා. නමුත් අර කතා කරන එකට කුලප්පු වෙන ස්වභාවය අර ලෝභය, ද්වේෂය, මෝහය තුලින් සිද්ධ වෙන දේවල් ටික නතර කරගත්තොත් ගමන නතර වෙනවා. ඒක තමයි වෙන්න ඕන. ඉතින් ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණය මහා බැරෑරුම් විදියට හිතන්න එපා. බොහොම සැහැල්ලුවෙන් හිතන්න ඕන දෙයක්. මනස දකින්නවා කියන එකත් බොහොම සැහැල්ලුවෙන් කරන්න ඕන දෙයක්. නිකන් ලොකු ලොකුවට හිතලා බර වචන දාගෙන කරන්න යන්න එපා. එතකොට අවුල් වෙනවා මේක. බොහොම සැහැල්ලුවෙන් සතිමත් බව තුල සිහියෙන් සිත තේරුම් ගන්න පුරුදු වෙන්න. මේ සිත සකස් වෙන බව තේරුම් ගන්න පුරුදු වෙන. මේක අයිතියක් හදන එකක් බව, අයිතියක් මැවෙන එකක් බව, අයිතියක් කියන එකක් මේක තුල මේ ඉපදෙනවා කියන එක. එහෙම නෑ. ඒක අර අඥානකම නිසා සිද්ධ වෙන දෙයක් කියන එක. ඒක මේ නොතේරුම්කම නිසා මේ යථාර්ථය නොදකින්න නිසා වෙන එක. බය නැතුව එකපාරටම කියන්න සකස් වීමක් කියලා. බය නැතුව කියන්නේ. ඒක ආයෙත් හිතා ඉන්න ඕනේ නැහැ. අම්මෝ අරව හරිනම් මම පින් කරලා ඉවර වෙලා තමයි මේ හිත අතාරින්න ඕනේ කියලා. එහෙම නැහැ. මේක ඕනම වෙලාවකදී අතහරින්න පුළුවන්. ඒ අතහැරින්න පටන් ගත්ත තැන ඉඳන් තමයි තමුන්ට අර පටිසෝතගාමි වැඩපිළිවෙලට වැටෙන්නේ. මේ අනුසෝතගාමිව යන බියසැක ශෝකයේ තුල දුවන සිත අන්න මේක සිතක්, මේක සකස් වීමක් කියලා නිර්භීතව තමුන් එතන ඒ සකස් වෙන සිතටම කියන්න. ඒ කමක් නැහැ. එක වචනකින් කියන්න. මේක සිතක්. සකස් වීමක් කියලා. එහෙම කරලා බලන්න. එතකොට ඒක යනපා. ඒක පාටම යන්නේ නැහනේ. සිතක් කියලා දාන්න වචනයක් දැම්මම යනවා. එතකොට ගියා නම් අන්න එතකොට හරි. ගියේ හැබැයි අරමුණක් දැම්ම නිසා එතෙන්ට කමක් නැහැ. මුලදී එහෙම පුරුදු වෙන්න එපා. නැත්නම් ඒක මේක එකපාරට ගලවන්න බෑනේ නේද? ඒ නිසා අන්න පළවෙනිවමට සකස් වීමක් ඒක හොඳටම දැනිලා ඒකේ තමුන් දුක පීඩාව විඳ ඉන්නකොට තේරුම් ගන්න. පාඩම අවදි වෙන්න. අවදි වෙලා සිතක් සකස් වීමක් කියන තැනට එන්න පටස් ගන්න. එතකොට අන්න තමුන්ට එතෙන් පටන් තමුන්ට අවබෝධයක් එනවා. මෙහිමයි මේක කඩන්න පුළුවන් කියන එකක් එනවා. මෙහිම කරොත් තමයි මම කඩන්න පුළුවන් කියන එකක්. හැබැයි එයා ලේසියෙන් එහෙම වෙන්නේ නැහැ. එතකොට එයා පටන් ගන්නවා දැන් තරහසිතක් ආවම එහෙම හිතන්න හොඳ නැහැ කියලා ඔන්න ඊට පස්සේ අනිත් පැත්තට යනවා. මෛත්‍රී සිතට යනවා. ආයෙත් හිතනවා නෑ උන් ගැන එහෙමම හිතන්න ඕන කියලා මෙන්න මෙයා කායිත් කියනවා. ආයෙත් තරහසිත දේශීය පැත්තට හැරෙනවා. අන්න එහෙම මේ අන්ත දෙක තුල දෝලණය වෙවි යන කෙරුවාවක් තියෙන්නේ. ඒ දෙකෙන්ම අයින් වුණ තැන තමයි මේ සුද්ධවන්ත තැන තියෙන්නේ. සුද්ධවන්ත තැන සොයාගන්නනේ අපි මේ දඟලන්නේ නේද? එතකොට එතෙන්ට අන්ත දෙකෙන් අයින් වුණ තැන සුද්ධ භූමිය පාරිශුද්ධභාවය කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. එතකොට අකුසල් කරන්න බෑ. එතකොට අකුසල් කරන්නේ නැතුණාම කර්ම සිද්ධ වෙන්නේ නැතුණාම සසරේ යන ස්වභාවය ක්‍රමයෙන් නැති වෙලා යනවා. මේ මොහොතේ සසර නැති වුණොත් අනාගත සසර නැහැ. මේ මොහොතේ සසර නැතිවීම තුලින් තමයි අනාගත සසර නැති වෙන්නේ. දෙකක් තියෙනවා හැම වෙලාවෙම මේ ද්විස් මේ ඒක ඔගොල්ලෝ ඒක දැම්ම කියන්න හොඳ නැහැ. මොකද ඒතර පටලවා ගන්න. ලෝකේ දෙකක් තියෙනවා හැම වෙලාවෙම. අන්තය කියන්නේ ඒක නෙමෙයි. අන්තය කියන්නේ දැන් ඇත නැත නේද? විශ්වාස අවිශ්වාස සත්‍ය අසත්‍ය ඒවා උසමිටි අන්තේ නෙමෙයි. ඒවා ඒ ස්වභාවයන් දෙකක්. ඒ උසමිටි එකෙන් අන්තයට යන්න පුළුවන්. අපෝ ඒ යකා මීටිනේ ගාලා තරහා ගියොත් එහෙම. අන්න එතකොට ඒකේ අන්තය. නැතුව ඒවා අන්ත නෙමෙයි. මේ ගොඩ තියනවා මේකේ මේ වැරදි විදියට තීරුම් ගන්න තියෙන ඒවා තියෙනවා. ඉතින් ඒවා ක්‍රමයෙන් තමයි මේ වෙන්නේ. අන්තය කියන්නේ දුක පීඩාව ඇති කරන එක.
දැන් උස මිටියකටත් දුකක් ඇති වෙන්න පුළුවන්. දැන් කසාද බඳින්න එක්කෙනා මට වඩා නේ මහත්තයට දැන් පිරිමි කෙනාට වඩා ගෑනු කෙනා මිටිනා නේද? අන්න ඉතින් මිටි ප්‍රශ්නේ ඇවිල්ලා අන්තිමට නේද? එතකොට අන්න දුකක් ඇති වෙන්න පුළුවන් නේද? ඒ අර උස මිටියක ගැන නෙමෙයි මේ කතා. ඒක අන්තය නෙමෙයි. ඒක අඥානකම නේතන නේද? Tamanට ගැලපෙන්නේ නැතයි ඉතින් උස හරියන එකෙක් හොයාගනින්කෝ නේ මොකෝ මිටියක අන්න ඒක. එතකොට මේක හරි සුන්දර කතන්දරයක් මේ සංසාරේ කියන්නේ. ඉතින් මේකෙන් ගැලවිලා යන්නේක ගැලවිලා ගියාට පස්සේ දැන් උගලන්ට හිතෙනවා අයියෝ ඉතින් මේ කියන විදිහට ගැලවෙන්නේ මොකටද මේක යන්නේකනේ හොඳ. මොකද කමන්නේ ඔය දුක කියලා. හැබැයි ගැලවුම එක්කෙනා තමයි දන්නේ මේකේ උතන කොයිතරම් මේ කිසිම රැකවරණයක් නැහැ උතන. දැන් බලන්න දැන් ඔන්න මේක මහා සුවිශාල දෙයක් නිවන කියන එක සසර කියන එක දෙකම. එතකොට දැන් බලන්න පණ පිටින් වැළලෙනවනේ. කඳුනාය ගියොත් පණ පිටින් වැළලෙනවා. ඉතින් සැපයිද? ගිනි කඳු පුපුරනවානේ. සැපයිදනේ? ඒතර ජීවත් වෙනවා කියන එක ඇත්තටම මේ කුයි තරම් මේ දුක් පීඩා අනන්ත අප්‍රමාණ දුක් පීඩා විඳින මිනිස්සු ඉන්නවනේ. ගැලවෙන්නත් බෑ එතනේ. මම දකිනවා අයියෝ මේ මිනිස්සුන්ට ගැලවෙන්නත් බෑ. මොකද ගැලවෙන්න තරම් ඊගොල්ලන්ගේ මේ මනස මේ හොයාගන්නවත් බැරි තරමට මනස මේ කෙලෙස් වලින් වැහිලායි මනුස්සයට ගොඩ එන්නම බෑ. අර මේ හිස මෙතෙන්ට යනකම්ම අසුචි වලින් වැහිලා වලකට වැටිලා ඉන්නෝ වගේ ගන්නම බෑ. යාව බේරෙන්න යාට මේ පොඩි හරි සැනසීමකටවත් එන්න බෑ. ඉතින් ඇයි කවුරුවක් කරපු දෙයක්ද? නැහැ. ඉතින් ඒ කරපු දේවල් තමයි ඉතින් ඒවා. ඉතින් ඒවට අපි තුනුරුවන් සරණයි කියලා හරියන්නේ. ඒ සසරේ බියකරු බව දැන් ඔකටත් ගැටේ ඉතින් නේද? ඉච්චර හොඳ වචනයක් කියන්න හොඳ නැද්ද මේ වගේ මිනිස්සුෙකුට නේද? ඒක නෙමෙයි අපි එතන තේරුම් ගන්න අපිට බොහෝ කාරණා ඒ නිහඬව ඒ දේ තුල තියෙනවා. මමත් මේ වගේ වෙන්න මට බැරි කමක් නෑ. මේ ඕන තරම් මම මේ දැන් කරන වැඩවල හැටියට මට මේම වෙන්න පුළුවන්. මෙයාටත් මේ නිකන් කවුරුවක් කරපු දෙයක් නෙමෙයි. මෙයාට මේක ගැලවෙන්න බැරි. මෙයාට මේව විපාක විඳින්නම වෙනවා. ඉතින් ඒකයි එයාට. ඉතින් මටත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි මට දැන් ගැලවිලා යාමේ හැකියාව තියෙනවා. මෙයාට වඩා මට තියෙනවනේ. මට පුළුවන් නිවන හොයාගෙන යන්න. නේද? මට පුළුවන් ගැලවිලා යන්න. මේ තැනට මම වැටිලා තියෙනවා අප්‍රමාණ. ඕනම කෙනෙක් දැක්කම හිතන්න මමත් මෙතන හිටියා කියලා. රජ කෙනෙක් දැක්කම හිතන්න මමත් රජ වෙලා හිටියා. මේ අද නැතුණාට මමත් අතීතේ රජ වෙලා හිටියා. බල්ලෙක් දැක්කම හිතන්න මමත් බලු වෙලා හිටියා. අද නැති වුණාට අතීතෙත් හිටියා අනාගතෙත් වෙන්න පුළුවන්. අනාගතෙත් රජ වෙන්න පුළුවන්. හැබැයි රජ වුණත් ආයෙත් නිත්‍ය නෑ නේද ඒවා නේද? ඒවා ආයෙත් මේ වෙනවා. ඒක නිසා ඒව තේරුම් ගන්න ඕන. යන්නේ ඒක තමයි මේ සසරේ යථාර්ථය සොයා යනවා කියන එකේ තේරුම. එතකොට මේ යථාර්ථය තේරුම් ගැනීම තුලින් තමයි දැන් යථාර්ථය තේරුම් ගන්න තමන්ටම දේවල් වෙන්න ඕනේ නැහැ නේද? තමන්ම මැරෙන්න ඕනේ නැහැ. තමන්ම මැරිලා යථාර්ථය හොයන්න බැහැනේ නේද? මේ මැරෙන දෙයකනේ බුදුහාමුදුරුවෝ දේවදූත සූත්‍රයේ කිව්වයි නේද? මේ දැක්කේ නැද්ද මිනිස්සු මැරිලා ඉන්නවා, මිනිස්සු හිරේ විලංගුවේ වැටිලා ඉන්නවා නේද? ඒව ඇහුවේ ඇයි මිනිස්සු මැරෙන හැටි මේ දකින්න මේ මිනිස්සු මැරෙන්නේ මේ විදිහට මැරෙන මේවා මටත් අයිති කියලා තේරුම් ගන්න කියලා කිව්වේ නේද? තමන්ගේ මරණයෙන් තේරුම් ගන්න බෑ. තමුන්ගේ අම්මා මැරුණ හැටි සිහිපත් කරන්න. අම්මෝ මෙයා කොච්චර දුක් විඳද? මේ ඇයි මෙයාට මෙහෙම වෙන්නේ? මෙයා කරපු කර්මනේ මේ මෙයාට විපාක දෙන්නේ. ඉතින් මේකට මට බෑනේ විසඳුමක් හොයන්න නේ. මම වෛද්‍යවරයෙක් වුණත් මට බෑනේ මෙයාට පිහිට වෙන්න නේද? බෙහෙත් පෙත්තක් දෙන්න පුළුවන්. ඒකදනේ සිහිය නෑ මල මුත්‍ර ගොඩේ වැටිලා. ඇයි ඉතින් අන්න ඒ වගේ මේ Tamanටම වෙන්න ඕනේ නෑ මේක.
පාරේ වැටිලා ඉන්න කෙනෙක් දිහා බැලුවත් නේද Tamanට හිතා ගන්න ඕනේ. මම නම් එහෙමයි මට ඇත්තටම මේ සංසාරය ගැන මට කොයිතරම් භයානකද කියලා අවබෝධයක් ලැබුණේ මට වෙන දේවල් වලට වඩා මම දකින්න දේවල් මට ඇහෙන පේන දේවල් වලින් මගේ සිත ගොඩනගෙන ඒ ස්වභාවයන් තුලින් මට දැඩි දුකක් ඇති වෙනකොට මට ඒ තේරුණේ ඉතින් මේවට දුක් වෙලා වැඩක් නෑ මේක තමයි භයානක මේ සංසාරේ මේක තේරුම් අරගෙන මෙතනින් ගැලවිලා යන එකයි කරන්න ඕන කියන ඒ විදියට තමයි මම අන්නර අනුසෝතගාමි වෙලා ඒකට කීයක් හරි දීලා එන එක නෙමෙයි නේද එතෙන්ට කීයක් හරි දුන්නයි කියලා නේද අපි එතෙන්ට කාසියක් දැම්මයි කියලා ඒක දෙන්න එපා කියන එක නෙමෙයි මං කියන්නේ ඊට වඩා අන්න සතර පෙර නිමිති අපි දකිනවා හැම වෙලාවෙම නේද ආල්ලෙක් ලෙඩෙක් මලකඳක් දකින්නවා අපි හැම වෙලාවෙම ඉතින් ඒක තේරුම් ගන්න ජාති ජරා ව්‍යාධි මරණ මේ හැම දෙයක්ම තේරුම් ගන්න ඕන. එතකොට තමුන්ට අන්න තේරුම් යනවා මේක මේ මහා විශාලෙට මේ වෙන්න ඕනේ මේ කලකිරීම මේ අවබෝධය ලබා ගන්න මේ කලකිරීම කියන මේ යථාර්ථය තේරුම් ගැනීම කියන අවබෝධයට මේ සතර අපාය පෙන්වන්න ඕනේ කාටවත් නේද? සතර මේ අපාය ගිහින් බලලා එන්න ඕනේ නෑ. ඒව අවශ්‍ය කරන්නේ නෑ. මෙහෙම තියෙනවා ඒව ඕන තරන්නේ. මම නම් දැක්කේ එහෙමයි. මම නම් මේ ලෝකේ ඉහළම තැන ඉන්න එක්කෙනාත් මම දැක්ක මැරෙන විදිය. නේ අපිට ඒවට ඕන තරම් තියෙනවා නිදසුන් නේද? එතකොට එයා එහෙම මැරුණේ. පහළම ඉන්න එක්කෙනාත් මැරෙන විදිය දැකලා තියෙනවා. ඒ ඕනම ස්වභාවයකට මැරෙන්න පුළුවන්. ඕනම ස්වභාවයකට ජරාවට යන්න පුළුවන්. ඕනම ස්වභාවයකට ව්‍යාධි වෙන්න පුළුවන් නේ. පොහොසතාට වෙනම ලෙඩ තියෙද? නෑ. දුප්පතාට වෙනම ලෙඩ තියෙද? නෑ. පොහොසතා වෙනම විදියට ජරා ව්‍යාධි යන එහෙම නෑ නේද? සියල්ලන්ටම පොදුයි. ඒකට මිනිස්සයාට විතරක් නෙමෙයි සියලු සත්වයන්ටම පොදුයි. ඒකට මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි අතපය නැති අඩු අය ඉන්නව සත්තුත් මම දැකලා තියෙනවා නේද? බල්ලෝ ඉන්නව කකුල් තුනේ බල්ලෝ. කකුල් දෙකේ බල්ලෝ නේ. ඇස් පේන්නේ නැති ඇස් අන්ධ බල්ලෝ. අපි ඔය නිතර දකින්න සත්තු නේද? අපි නොදකින්න සත්තු තුල බලන්න කොයිතරම් භයානකයිද කියලා. ඒවා. ඉතින් ඒක නිසා මේ යථාර්ථය හොයාගන්න මේ අමාරු නැහැ. ඔයගොල්ලෝ එතෙන්ට යන්න අදිමදි වීමක් තමයි තියෙන්නේ. නැත්තම් මේ තමුන්ගේ දෙපා මුල තියෙනවා සතර අපාය. Tamanට අවබෝධයක් ලබා ගන්න පුළුවන් හැම දෙයක්ම තියෙනවා Tamanට. ඉතින් මම කියන්නේ ඒකයි. මේ වයසේ ප්‍රශ්නයක් නැහැ. කිසිම ભેදයක් නැහැ. තමුන් ටික තමන්ගේ මනස ගවේෂණය කිරීම තුළින් තමයි තමුන්ට මේ යථාර්ථය කියන එක දැකීමේ හැකියාව. යථාර්ථය දැකීමේ හැකියාව ඕන නිසා අපි මනස ගවේෂණය කරන්නේ. මොකද මනසේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන මනස දකින්න හැකියාවක් අවශ්‍යයි. දැන් මේ හැකියාව නැතිකමනේ තියෙන්නේ නේද? හැමෝම ජරා ව්‍යාධි මරණ ස්වභාවයට යනවා. නමුත් ඒක ගැන අර ගැඹුරු අවබෝධයක් එන්නේ නැහැ. ඒකනේ කියන්නේ නේද? යන්න එපා, නිවන් දකින්න එපා කියලා කියන්නේ තමුන්ට අයිතියමයි නේද තියෙන්නේ. ඒක හරි පුදුමයි. ඉතින් ඒක මේ හරිම විශ්මිතයි. ඉතින් මේ මම දකිනවා ඒක තමුන්ගේ අම්මා තමුන්ට දෙන්නේ නැහැ නිවන් දකින්න නේ. තමුන්ගේ මහත්තයා තමන්ගේ නෝනට නිවන් දකින්න දෙන්නේ නැහැ. නෝන මහත්තයාට නිවන් දකින්න දෙන්නේ නැහැ නෙමෙයි. ඉතින් කැමැති නැහැ නේද? බයක් තියෙනවා. බය වෙන්න ඕනේ ඒක යන්නේ ඒකයි. නමුත් අර ඒ ඥානය අවශ්‍යයිනේ ඒකට නේද? සම්මා දිට්ඨිය අවශ්‍යයි. පළවෙනි මේක. සම්මා දිට්ඨිය කිව්වා මේ මහා පුලුල් තිර නෙමෙයි. යන්තම් අරකට එබෙන්න පුළුවන්කම ලැබෙන එක. ඉතින් ඉඳලා යන්න ඕනේ මහා ගැඹුරු ප්‍රඥාවට යන්න ඕනේ. ඉතින් අතන අර පළවෙනි කඩතුරා වැරලා මේ දොර අරගන්න එකටයි මේ සම්මා දිට්ඨිය කියලා කිව්වේ. මොකද අකුසලයෙන් මිදෙන ප්‍රවණතාවයට යන්න අවශ්‍ය කරන සුදුසුකම ලබා ගන්න එක. දැකීම කියලා කියන්නේ ඒක නිකන් දැකීමක් නෙමෙයි. ඒක තීරුම් ගැනීමක්, අවබෝධ කිරීමක්. ඒක ගැඹුරු කතාවක්. ඉතින් ඒක දැන් සාමාන්‍ය විදියට ඉන්නකොට දැන් ඕගලන්ටම තේරෙනවා. ඕගලන්ගේ හිත වැඩ කරනකොට ඒක දිගේ යමින් ඒක තුල ජීවත් වෙනකොට කොයිතරම් පීඩාවක්, බයක්
දුකක් කනගාටුවක් එනවද කියලා නේද? සිත සිතුවිලි එකතු වෙන විදිය නේද? එතකොට අන්න එතනදි තමයි සිහිය උපද්ද ගන්න ඕනේ. ඇයි මෙහෙම දුකක් එන්නේ? මේ සිතුවිලි නේද? අන්න එහෙම අර මේ ඒකට පක්ෂ නොවන විදියට තමුන්ගේ නුවණින් විමසීමේ හැකියාව දියුණු වෙන්න ඕනේ. මොකද්ද මේ කෙහෙල් මල කියලා. අන්න එහෙම නිකන් එකපාරට මේ ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ එතෙන්ට. ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් දැන් ඉස්සර එහෙම වෙන්න ඕන කියලා දැනගෙන හිටියේ නැහැ නේද? එහෙම එකක් දැනගෙන හිටියේ නැහැ. දැන් කොහොමද මේවයින් මේ වෙන්නේ ගිය සැරේ කරපු පව් තමයි මේ කිය. ඉතින් මේ ඔන්න ඉතින් දුවනෝ පින් කරන්න මොනවානේ කරන්න එහෙම නේද? ඕ සියලු දේ දන් දීලා බලන්න දුක නැති වෙනවද කියලා? දුක නැති වෙන්න. බලන්න දීලානේ. දුක නැති වෙන්නේ නැහැ. ඒ නයි ඉතින් බුදුවරු පහළ වෙන්නේ නැහැ. බුදුවරු කියන්නේ මේ සිස්ටම් එක හොයාගෙන ගිය මහා ප්‍රඥයෝ. ප්‍රඥාවේ උපරිම තැනේට මනස ඔසවා තැබ්බාය. බුද්ධ කියන්නේ. නිකං කෙනෙක් නෙමෙයි. එයා මනස ගෙනියන්න පුළුවන් උපරිම තැනේට ගෙනිච්ච. එයින් එහාට තවත් ගෙනියන්න දෙයක් නැහැ. ඒ උපරිම තලයට ගිය තැන ඉවරයි. එතනින් පස්සේ නෑ. විද්‍යාව පහල කරා. විද්‍යා විමුක්තිය නේද? බලන්න කොච්චර ලස්සනට බුදුහාමුදුරුවෝ මේව කිව්වද කියලා නේද? අර බලන්න චක්කුන් උදපාද ඉස්සර වෙලාම මේ ඇස පාද ගන්නනේ. ඒ කියන්නේ අන්ධයි කියන එක නේ බුදුහාමුදුරුවෝ කෙලින්ම කිව්වේ නේද? චක්කු කරණී කියලා කිව්වේ කෙලින්ම අන්ධයි කියන එක. ඇස පාද ගනිල්ලා කියලා කිව්වේ. කෝ ඒවට ප්‍රවිෂ්ඨ වෙනවා. කෝ හෙව්වා මොන ඇසද කියලා නේ. ඇත්තටම ඉතින් මට එක වෙලාවකට මේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවම පුදුම හිතෙනවා මෙන්න. තුෂ්ණීම් භූත හිතෙනවා දෙයනේ කියනෝ දෙගොල්ලම අහනෝ කියනෝ කෝ චුට්ටක්වත් කියවෙන්නේ නෑනේ මේ මගේ දහම් මැස පහළ වුණේ නෑනේ කියලා. දහම් මැස පහළ කරගන්න. අනුන්ගේ දිහා බලන්න නෙමෙයි, තමුන්ගේ මනස බලන්න. තමුන්ගේ කෙලෙස් බලන්න. තමන්ගේ පැත්තට හැරෙන්න කිව්වේ. මට නම් ඒ වචනේ තමයි මේ ලොකු හයියක් ආව බුදුහාමුදුරුවෝ තමා තුලින් දකින්න කියලා. මට ඒක ලොකු ගැම්මක් ආවා. තමා තුලින් දකින්න කියලා නෙමෙයි කියන්නේ කියලා. ඒවයි අර්ථයවත් දන්නේ නැහැ. නේද? ඉතින් බොහොම මේ ප්‍රඥාවතින් හරිම දුප්පත් ඉතින්. මොන දේ තිබ්බත් ප්‍රඥාවතින් දුප්පත් ඕගොල්ලෝ. නේද? බුද්ධ රාජ්‍යයේ රජ වෙන්න බෑ. බුද්ධ රාජ්‍ය නේද? බුදුහාමුදුරුවෝ කිව්වේ නේද? මගේ රාජ්‍ය බුද්ධ රාජ්‍යය කිව්වා. නේ තාත්තට කිව්වනේ එහෙමනේ. තාත්තා කිව්වනේ මේ මොකද මේ අර සුන්දරීද කවුද නෑ සුභද්‍රද කවුද නේද මේ ගානිකාවක්ලු ඒ ආයේ කාලේ. මේ මොකද මේගොල්ලොත් රජමාලිගාවට අරන් ආවේ මේ රාහත් තෙරණියක් ඉතින්. රාහත් තෙරණියේ ඒ ඉතින් ඔබේ රාජ්‍යනේ මගේ බුද්ධ රාජ්‍යයේ ඒගොල්ලෝ ඉන්නවා කිව්වා. කන පැලෙන්න ගැහුවා නේද? නේ? බුද්ධ රාජ්‍යට ඕවා අදාළ නැහැ. බුද්ධ රාජ්‍ය ප්‍රඥාවන්තයෝ ඉන්නේ. ඒගොල්ලන් අතීතේ ගලවලා ඉවරයි. ඒගොල්ලෝ අනාගතයට යන්නේ අතීතේ ගලවලා ඉවරයි. ඔය අපි කවුරුත් අපි කිව්වොත් තරහ යනෝනේ මම නොයිපදිච්ච දණක් නෑ. මම ගානිකා වෘත්තියේ ඕන තරම් යෙදිලා ඇති සංසාරේ. මම ඕන තරම් ඒකනේ ඉතින් ලොකුම ඒක මම නම් ඒක ඇත්තටම දැන් ඒක කියන්න හොඳ නෑනේ. රහතගේ ස්වභාවය ඉතින් රහතට පිස්සුනේ කොහොමද? මං කිසිම තැනක පද හදන්නේ නෑ. ඒ කියන්නේ මේ ලේබල් ගහන්නේ නෑ. ඉස්සර ගැහුවා දැන් නෑ. මට ඔක්කොම සමානයි සසරේ යන අය. සසරේ යන අය සහ නොයන අය. එතන ලේබල් නෑ. රහතට ඒ සමානාත්මතාවය. එයා දකින්නේ ඔතන ඉන්න ඕන කෙනෙකුට
සසරෙන් ගැලවෙන්න පුළුවන්. මාර්ගේ යන්නයි ඕන කරන්නේ. ප්‍රඥාව දල්ව ගන්නයි ඕන කරන්නේ. එතකොට මට ඔක්කොම සමානයි. මොකද මම බුදුහාමුදුරන්ගේ ආර්ය ශ්‍රාවිකාවක් නිසා. එතකොට මම හැමෝටම කියන්නේ ඔයගොල්ලෝ හැමෝම ඉන්නේ භයානක තැන. ඕක තව අවුරුදු 60ක් තියේ 70ක් තියේ 80ක් තියේ 90ක් තියේ 60 පෙන්නට පස්සේ තිබුණත් වැඩක් නැහැ. වැඩකුත් නැහැ තිබිලා. මොන සබද්දනේ? ඔය සැපයි ගගානේ මේ බලන්න එතකොට එහිම යන්නේ එයාගේ මනස කොයිතරම් එයා මේ අර ළිඳේ ඉන්න මැඩිය වගේ මේ උදාහරණයක් නේද කියන්න විදියක් නැති නිසා මනසටම ඇලෙනවා. වයසට යන්නේ. ඒකම බදනවා. කෙලෙස්ම අල්ලනවා. මට යන්න බෑ. යන්න බෑ කුවට යන්න වෙනවනේ නේ. ඒක තේරෙන්නේ නැහැ. යන්න බෑ. ඒකෙම රිංගනවා. ඒක තමයි වෙන්නේ වයසට යනකොට. ඉතින් කරන්නත් බෑනේ මොකුත් දැන්. අනුන්ට ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කරන්න බෑ. ඉතින් ඒවා කරන්න බෑ කියලා නෑ. අරකෙන් එතකොට දැන් වැඩියෙනුත් එනවා නේද? නිකන් භයානක විදියට ඊර්ෂ්‍යා වෙන්න පුළුවන් තරුණ කෙනෙක් දැක්කම තමන්ගේ මේ පවුලේ අය වුණත් හොඳට කාලා බීලා ඉන්නකොට දැන් තමුන්ට කන්න බෑ රස නෑ. ඉතින් දැන් වෛරයිනේ. මේ ඉබේ ඉන්නේ මේවා. සතර අපායට වැටෙන විදිය මම මේ කියන්නේ. ඒකයි කියන්නේ මේ කාලය මේ සම්මුති ලෝකයේ තුල කාලය කියන එක තේරුම් ගන්න පුළුවන්. එහෙමනේ ඉතින් සම්මුතියේ ඉන්නකන් දැන් අපිනේ දකින්නේ මේ මොහොත කියන ඒ ස්වභාවය. ඒතකොට සම්මුතියේ ඉන්න කෙනාට එහෙම දෙයක් තේරෙන්නේ නැහනේ නේද? ඒගොල්ලන්ට තේරෙන්නේ කාලයත් එක්කනේ ඒගොල්ලෝ නේද? යම්සි කාල සීමාවක් තුලනේ ඒගොල්ලෝ යම් දෙයක් තීරණය කරන්නේ නේද? එතකොට ඒ තේරුම් ගන්න ඕගොල්ලන්ගේ කාලය කියන එක කොයිතරම් වේගෙන් ඕගොල්ලන්ව වියපත් කරනවද කියලා. ජරාවට ගෙනියනවද කියලා. ඕගොල්ලන් ලෙඩ දුක් වලට භාජනය කරනවද කියලා. ඔයාලගේ ජීවිතය අහිමි කරන තැනට යනවද කියලා. කොයිතරම් වේගෙන්. දැන් 80ක් හිටිය කෙනා හිතන්න නේද? 80ක් මම වේගෙන් ගියා. තව මට ඉන්න තියෙන කාලය හිටි කාලයට වඩා අඩුයි. අඩුයි කියන්නේ දන්නේ නෑ ඉතින් නේද? බුදුහාමුදුරුවෝ ඉහළට ගත්ත උස්ම පහළට නේ. දන්නේ නෑ. කොහොම මට මොකද්ද කරගත්තේ? දන්නේත් නෑ කරගන්න දෙයක් තියෙනවද කියලාවත්. එච්චරට නේ. දන්නේ ඔය බලන්න ඔය විශ්‍රාමිකයන්ගෙන් අහලා දන්නේ හොඳ නෑ ඉතින් කියන්න කිව්වොත් ගැටෙනවනේ ඉතින් මේ ටික කතා ගන්න නැතුව ඉතින් විශ්‍රාම දෙන්නේ ඇත්තටම මේ නොකියා කියනෝ නේද ඒ වුණාට විශ්‍රාම ගියාට පස්සේ කරන්න වැඩ අම්මෝ තිබුණ එකටත් වඩා ලොකු පොතක් හදා ගන්නවා විශ්‍රාම ගියාම කරන්න. එතකොට අපි කොහෙද ඉන්නේ නේද? ඉතින් මේවා මේ ඔයාලගේ මනස ගැන තමයි මම මේ කියන්නේ නේද? ඉතින් තමුන්ගේ මනසට එබෙන්න. මේ කියන්නේ මට. ඇත්තනේ මං තාම මොන කොතනද ඉන්නේ? මං තාම හිතලවත් නෑ නිවනක් ගැන නේ. මිනිස්සු බයයි නිවන් දකින්නවා කියනකොට. දුවන්න හදනවා. නේ වාඩි වෙන්න බයයි කතා කරන්න මේ. අපෝ විතර වාඩි වුණොත් නම් අර උගුලක් කියලා. ඒ තරම් බයෙන් වාඩි වෙන්නේ. ඇයි මේ? වාඩි වෙන්න නෙවෙයි මේ සැතපීලා අහන්න වටිනේව කියන්නේ. නේද? නමුත් ඒකට බයයි. ඉතින් ඒක වරදක් නෙමෙයි. හරිත් නෙමෙයි, වැරදිත් නෙමෙයි. ඒක අපි මේ දෙකෙන් අයින් වෙලා බැලුවොත් මනසේ ස්වභාවය. පෘථග්ජන මනසේ ස්වභාවය. ඊළඟ සැරේ මොන දේ වුණත් කමක් නැහැ. මේ සැරේ නම් අතාරින්න බෑ. මේ ලැබුණු අවස්ථාවෙන් නම් ප්‍රයෝජන ගන්න ඕනනේ. එහෙමනේ. ඉතින් ඔහොම තමයි පහුගියේ වයිතුත් ආවේ. දැන් සමහරු කෙලින්ම කියනවා අපි මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්නේ. ලේසියිනේ. ඒතකොට කොච්චර කාලයක්ද දන්නෙත් නෑනේ. හරි.
නිකන් අර බෑන්න නේ පෘථග්ජන මනස එතන හොයාගත්ත විදිය යා. හරි. මම දැන් ඉතින් ඔය මොන හරි පිනක් දහමක් කරගෙන ඉන්නවා. මම ඉතින් මෛත්‍රී බුද්ධ ශාසනේ. දැන් ඔහොම තමයි ගෞතම බුද්ධ ශාසනයටත් කිව්වේ. මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳගෙන කිව්වේ මං ගෞතම බුද්ධ ශාසනය වල. මොකද අර බුදුවරු කියනවනේ ඊළඟට පහළ වෙන බුද්ධ ශාසනය. ඒකට ඒක අල්ලගන්න. නැත්නම් අපි දන්නවදනේ බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ නැත්තම් මෛත්‍රී බුද්ධ ශාසනය ගැන අපි දන්නේ නැහනේ නේ. එතකොට දැන් ඒක අල්ලගත්තා. අපි මෛත්‍රී බුද්ධ ශාසනය තමයි නිවන් දකින්නේ. අපිට බෑ ඉතින් අපිට කෙලෙස් වැඩි නේද? එහෙම මටම කියලා තියෙනවා නේද? බැනලක් තියෙනවා මට. කොහොම නිවන් දකින්නද? අපි තාම පාරමීවත් සම්පූර්ණ වෙලා නැහැ කියලා. හරියට නිකන් මම වැරද්දක් කරා. එහෙම තමයි මනස මේ මනස හැම වෙලාවෙම පොඩි හරි බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕනේ ඉන්න. නිකන් අරයාට නිකන් ඉන්න පොඩි බලාපොරොත්තුවක් ඇති කරගන්න ස්වභාවයක් තියෙනවා. නිකන් අර සැනසෙන්න. හිත අර කියන්නේ බලන්න. හිත අරහි කැමකට යනනේ. අරහි මගුල් ගෙදරක්නේ. අරයාගේ බර්ත්ඩේ පාටියනේ. හොඳයි. අන්න එහෙමනේ පුංචි ඒවනේ. හිත දුව එනවනේ. ඔන්න දැන් මෙතන. බලන්න හොඳට මානස එහෙම ඒ මොකක් හරි එකක් හදාගන්නේ නැද්ද කියලා එවෙලට සැනසෙන්නනේ. එවෙලට සැනසෙන්න මේ. එවෙලට බුලත් හපන එකක් තියෙනවා. ප්‍රතිඩක් කපන කතේ. දැන් බුලත් පිටත් එහෙමනේ නේද? ඔය තරුණා අතර වේගෙන් පැතිරලා ගියානේ නේද බුලත් කෑමක් නේද? අර එවෙලට. දැන් ඔය මේ මත්ද්‍රව්‍ය වලට හැබැයි වෙනවා කියන්නේ එවෙලට නේ ඒ වින්දනයක් ලබන්න නේ. ඒකෙන් දන්නේ නෑ විනාශ වෙවි යනවා කියලා. මේ විනාශය පැත්තට යන්නේ කියලා තේරෙන්නේ නැහැ. මේ මනස එතකොට බලන්න මේ මනස කියන්නේ අයියෝ ගන්නම දෙයක් නැති මේ කියන්න වචනෙකුත් නෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ තුච්චයි, ග්‍රාම්‍යයි, නේ නින්දිතයි. මම මගේ මනස ගැන කියන්නේ. උගලන්ගේ මනස ගැන නෙමෙයි. ඒ නිසා ඒ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඔයාලගේ මනසත් තුච්චයි කියලා තේරුම් දැසට උගලොත් මෙතනින් නිදහස් වෙනවා. ග්‍රාම්‍යයි කියලා මේ යකා මොකුත් දන්නේ නෑ කියලා තේරුම් දැසට ප්‍රඥාව ස්මතු වුණ දවසට ඔයාලත් මේකෙන් ගැලවෙනවා. එතකම් බෑ. එතකම් ඕගොල්ලෝ උගලගේ මනස උගලන්ට විශ්වාසයි. බුදුහාමුදුරුවෝ එක තැනක කියලා තියෙනවා ගත මොහොතකට හරි මගේ කියලා හිතුවත් සිතන මොහොතකටවත් මගේ කියලා හිතන්න එපා කියලා. අපි ගත නෙමෙයිනේ හිතන්නේ නේ මගේ කියලා හිතන්නෙම. මොහොතකටවත් හිතන්න එපා කොයා මගේ කියලා. එච්චරට තුච්චයි. අදමයි. කිසිම දෙයක් නෑ ඒකේ. එහෙම කිව්වම තේරෙන්නේ නැහැ තමයි ඉතින්. ඒ වුණත් ඉතින් කියන්න එපා යථාර්ථය නේද? කිසිම දෙයක් නැහැ අනේ ඒකේ. බලන්න මැරිලා වැටෙනකම් පොත් පාඩම් කරලා විභාග ලියලා අනේ ඉවරයි ඉතින් නේ මැරුණම. ඔන්න ඉතින් ගත්ත එකක්. සමාජ විනාශ කරන්න. ඉතින් යථාර්ථය ඒක තමයි. රජ වුණා කියලා හිතමු. හරි රජ වුණා 10ක් 15ක් 20ක් 25ක්. දැන් ඒකෙදි කරගත්තු දේවල් ටිකනේ විපාක දෙනකොට. රජකමත් අනිත්‍ය වෙනව නේද? හිඟනකමත් අනිත්‍ය වෙලා යනවා. හිඟන්න ආයිත් රජ වෙනවා ඒක නෙමෙයි මේ කියන්නේ. මේකේ භයානකකම නේද? ඇයි එහෙම අපිට ස්ථිර සාරවම මම ඊළඟට සැරේ ඉපදෙන්නේ මිනිසෙක් වෙලා. මං ඊළඟ සැරේ ඉපදෙන්නේ අහවලාගේ බඩේ. මං සැරේ ඉපදෙන්නේ මෙහෙම වෙලා. එහෙම තියෙනවද දෙයක් අපිට එහෙම ස්ථිර සාර දෙයක් නේ? නෑ. තමුන්ගේ අතීතය දන්නෙත් නෑ, තමුන්ගේ අනාගතය දන්නෙත් නෑ. ආවි කොහෙන්ද දන්නේ නෑ, යන්නේ කොහෙද දන්නේ නෑ. මේ එකක් තියෙනවා. නේද?
ඉතින් මම මේ දේවල් කිව්වේ ඔයගලන්ට සිහිය උපත ගන්න. නැවතිලා විමසන්න. මොහොතක් නැවතිලා විමසන්න. ඒකට. මම කියන එක කාරණාවක් ඔස්සේ ගියත් තමුන්ට තමුන්ගේ යථාර්ථය හොයන්න, තමුන්ගේ පැත්තට හැරෙන්න සාධාරණ වචනයක් කියවිලා ඇති. කියපු ඕනම වචනයක් අරගෙන බැලුවොත් සාධාරණ වචනයක් කියවිලා ඇති. Tamanට tamunගේ අතුලාන්තයට යොමු වෙන්න. මේ මට දැන් ගන්නද? ඔයා නිවන් දැක්කොත් මටද? ඔයා නිවන් දැක්කොත් ඔයාට. ඉතින් ඔයා කෑ ගහන්න නැතු ඉන්නකෝ අපිට ඕන අපි නිවන් දකින්නම්කෝ. අන්න දැන් කට්ටියට ඔකිනු සතුට වෙන අය ඇති. හරියට හරි වචන කිව්වේ දැන් තමයි. ඔයා හද නැතු ඉන්නකෝ අපිට ඕන අපි නිවන් දකින්නවා. ඒක හරි ඉතින්. සමුත් නිවන් දැකපු කෙනයි දකින්නේ. ඒකට අවස්ථාව ඒ පසුබිම හැමතැනම සැකසෙන්නේ නෑ හැම කාලයකටම නෑ ඒක. ඒව දුර්ලභයි. ඒව ලේසියෙන් එන්නේ නෑ. මේ යන්නේ දුර්ලභ කාලයේ ඇවිල්ලා තියෙන අවස්ථාවක් මේ. මම කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ වටිනාම අවස්ථාව තමයි මේ යන්නේ. මේකේ තමුන් ඒකෙන් ඒ නිසි ප්‍රයෝජනය ගත්තේ නැත්නම් මරණාසන්න මොහොතේ තමුන්ට ලොකු පසුතැවිල්ලකටපත් වෙනවා. ඒක මේ නිවන් දැක්කේ නෑ කියන එකක් නෙමෙයි. ඒක එහෙම හිතන්නවත් ප්‍රඥාවක් එන්නේ නැහැ. මේ ඊළඟ තැනට අල්ලන්න දරන වෙහෙස. ඒ අවසාන මොහොතේ තව තැනකට යන්න දරන වෙහෙස. මේ බිය, මේ ශෝකය, මේ තැතිගැන්ම, මේ සන්ත්‍රාසය. දැන් ඒක ප්‍රඥාවෙන් මම දකින්නේ. මගේ මරණය මං අත් නොදැක්කට කාටවත් තමන්ගේ මරණය අත්දැකලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහනේ නේ. ඒක එතනින්ම ඉවර වෙනවනේ. එතකොට ප්‍රඥා ඇසට තමයි ඒකේ සන්ත්‍රාසය, ඒකේ බිය, ඒකේ තියෙන බැරෑරුම්කම තේරෙන්නේ. ඒක නිසානේ මිනිස්සු බය නැත්තේ නේද? දැන් බලන්න ප්‍රාණඝාත කරන කෙනා එයා හිතන්නේ ඒක ලොකු වීරකමක් කියලා නේද? එයා ඒක අත්දකින්නකොට තමයි එයාට තේරෙන්නේ ඒක කොයිතරම් බැරෑරුම්ද කියලා නේද? ඒකනේ අර බුදුහාමුදුරන්ගේ කාලේ අර ඌර මරණ මිනිසය නේද? මාස ගාණක් තිස්සේ ඌරෙක් විදියට කෑ ගහනවා කියලා කිව්වා නේද? මේ බලන්න මේවා අපිට මේ දුන්නේ මේව නිකන් නෙමෙයි මේ උදාහරණ. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ ලොකු අද නම් ගොඩක් ඌර මරණෝ වගේ හයියෙන් සද්ද තියෙනවා එහෙම කියලා. කලබලයි පැත්ත කියලා. ඒතර කියනවා නෑ ඔය ඌර මරණව නෙමෙයි ඔය ඌර මාරපු කෙනා කෑ ගහන සද්ද කියලා. යා පණ අදිනවා කියලා. ඒ වගේ අර කරන කලට පව් මිහිරිය මිස්සේ කියලා නේද කියනවනේ නේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ කියලා. ඒ ඕවා නිකන් කියපුවා නෙමෙයි. ඌවට කිය සාදු කිය හිටියට වැඩක් නැහැ. සංසාරෙන් ගලවන්න කෙනෙක් නෑ ඇත්තටම. මග කියා දෙන එක විතරයි කරන්න පුළුවන්. ඉතින් තමුන් තමයි මාර්ගේ යන්න ඕන, තමුන් තමයි නේද? තමුන්ගේ ගැළවීම හදා ගන්න ඕන. අපිට කාගේවත් ගැළවීම හදන්න බෑ නේද? දැන් ඔයාලගේ ගැළවීම හදාගන්නනේ නේද මේ මහන්සි වෙන්නේ නේද? වීරියවන්ත වෙන්නේ. මේ කැප කරන්නේ නේද? ඉතින් මේ කැපකිරීම තමයි ආර්ය කැපකිරීම. අරව අනාර්යයි. අර ඒ කරන වැඩ සේරම නේද අනාර්යයි. ඒවා ඕන නෑ කියන එක නෙමෙයි. ඒවා අවශ්‍යයි අපිට. නමුත් අපි ඒවා කරන ගමන්ම අපි මේක අත්‍යවශ්‍යම කරගන්න ඕනේ. අපිට අරව අවශ්‍යයි මේක අත්‍යවශ්‍යයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඉතින් මම කියන්නේ දැන් මේක මේ එළියට ඇවිල්ලා තියෙන වෙලාවේ තමුන් අර මුරණ්ඩුකම් නැතුව නේද? කුලප්පු වෙන්නේ නැතුව කොහොම නිවිසනසිල්ලේ තමුන්ගේ නුවණින් විමසලා බලන්න. ඇත්තටම තමුන්ගේ ජීවිතේ තමුන්ට අත්දකින්න ලැබෙන දේවල් හොඳටම ඇති නේද? තමුන්ට මේ නිවන කියන එක ඒ පැත්තට යොමු වෙන්න තමුන් ජීවිතේ ඒ හැම මොහොතකම අත්දකින්න දේවල් තමන්ට ඇති හොඳටම මේකේ තියෙන නිස්සාරත්වය මේකේ තියෙන භයානකකම තේරුම් ගන්න. තේරුම් ගන්න බැරි කමක් නෑ මිනිසුන්ට.
මං කියන්නේ තේරුම් ගන්න කියලා. තමුන්ව නිදහස් කරන්න, තමුන්ට පිහිට වෙන්න, තමුන්ගේ ජීවිතේ හොඳ තැනක ඔසවා තබන්න කියන දෙයක් නැහැ. සම්මුති ලෝකේ දේවල් කරනවා තමයි. නමුත් ඒවා කරාට ඊට වඩා වටිනා දෙයක් අපි මේ ඉන්න කාලය, අපි මේ ඉපදිච්ච කාලය, මේ ගෞතම බුද්ධ ශාසනය තියෙන කාලයක්. බුද්ධ ශාසනයක් තියෙන කාලෙක අපි ඉපදිලා තියෙන්නේ. සරුසාර කාලෙක. ඒ කියන්නේ සත්‍ය සොයා, පරම සත්‍ය සොයා යන්න පුළුවන් මගසලකුණු තියෙන කාලෙක ඉන්නේ අපි මේ. ඒතර මේ ඉපදීම හරීම වටිනවා. මේ ඉපදීම මිනිසෙක් වෙලා ඉපදීම, මේක අහන්න ලැබෙන එක, මේවා හරි දුර්ලභයි. ඉතින් මේවයින් උපරිම ප්‍රයෝජනෙ ගන්න. Tamanට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. අරගෙන මේ කියන මගසලකුණු ඔස්සේ තමුන්ගේ මේ හැම වෙලාවෙම ගිනි ගන්න මනස. හැම වෙලාවෙම ගිනි ගන්නව නේද මේ මනස? ඒක නෑ කියන්න බෑ. ඒක ගිනි ගන්නව හැම වෙලාවෙම. ඉතින් ඒක එහෙම වෙන බව තහවුරු කරගෙන ඒකට පටිසෝතගාමී වෙන්නේ කොහොමද කියන එක. ඒකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන වැඩපිළිවෙලට පිවිසෙන්න. ඒ සිත දැකීම තුලින්, ඒක තේරුම් ගැනීම තුලින්, අවබෝධ කර ගැනීම තුලින් ඒකට පිවිසෙන්න. ඒක තමයි තමන්ට තියෙන වටිනාම හැකියාව. ඒකට තමයි කුසලය කියලා කිව්වේ. මනසේ ස්වභාවය අවබෝධ කර ගැනීම. අමාරු නැහැ. දැන් මම කිව්වේ පළවෙනිම කාරණේ තමයි අර සිත මෙහෙම ඇති වෙලා නැති වෙලා යන බව තහවුරු කර ගැනීම. එතකොට ඒක තේරෙන්නේ නැත්තේ අපි ඒ දිහා නොබලන නිසා, ඒක දකින්නේ නැති නිසා, ඒක තේරුම් ගන්නේ නැති නිසායි. එහෙම සිත කියන එක. දැන් ඇත්තටම මේ මනස කියන එක මේක මේ චිත්ත ස්වභාවය තුල මේ ස්ටේජ් එකේ රඟන වැඩක්. මේක මේ ගැඹුරු චිත්ත ස්වභාවයට උඩින් ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතින් මේක තමයි අපි හලන්න හදන්නේ දැන්. මේක හැලුවම, මේක අයින් කරාම තියෙන්නේ අපේ ගැඹුරු අර ඩීප් නේද මයින්ඩ් එක. ඒ කියන්නේ ගැඹුරු මනස. ඒ කියන්නේ නොසෙල්වෙන මනස. ඒ කියන්නේ සංසාරයක් හදන්නේ නැති මනස. එතනින්ම ඉවර කරන මනස තියෙන්නේ. එතකොට ඒක තමයි මේ අපි දැන් මේ ශක්තිමත් කර ශක්තිමත් මේක අයින් කර යන්නේ. ඒත් අර මලකඩ කෙලස් අයින් කර යනකොට නැත්නම් අපි මේ සකස් වෙන සිත අතහැරීම තුලින් අන්නේ කෙලස් කියන ස්වභාවය සියල්ල අතුරුදහන් වෙනවා. එතකොට අපිට අන්න අර දුක ඇති කරන සිතුවිලි ස්වභාවයන් සියල්ලම අහිමි වෙනවනේ එතනදී නේද? නැත්තටම නැති වෙලා යනවනේ. එතකොට ඒ ස්වභාවය අපි නිකන් එසේ මෙසේ එකක් නෙමෙයි. ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය හරිම අතිමහත්. ඒ නිසා බය නැතුව ඒක කරන්න නේද? ඒ කියන්නේ ඒක එහෙම කරා කියලා පාඩුවක් වෙන්නේ නැහැ Tamanට. Tamunගේ මනස ඒ සකස් වෙන මනස දැකීම තුලින් Tamanට පාඩුවක් වෙන්නේ නැහැ. මේ වැඩ අතපසු වෙන්නේ නැහැ. නොකර අරින්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි මේ. එහෙම බය වෙන්න එපා. ඒක තුලින් යම් අවබෝධයක් එනවා. මේ මනස කියන එක මේ නිත්‍ය දෙයක් නෙමෙයි කියන එක. මේක ඒ වෙලෙට සකස් වෙන මේකේ ස්වභාවයක්මයි ඒක. ඒක මේකේ තියෙන ක්‍රමවේදයක්මයි. මේක අතහරින්න, මේක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් කියන එක. කියන්නේ මේකට අයිතිකාරයෙක් වෙන්න අවශ්‍යම නැහැ කියන එක. අන්න ඒ වගේ පොඩි අවබෝධයන් Tamanට ලැබෙන. ඒව හරි ගැඹුරුයි. ඒවයින් තමයි ටික ගැඹුරට යන්න ඕන. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන කාරණේ ඒ විදිහට තමයි සිද්ධ වෙන්න ඕන ඇත්තටම. ප්‍රශ්න තියෙනවද? වෙනම ෆෝන් එකක් ගන්න වෙන්නේ ප්‍රශ්න අහන්න. ගන්න අමාරුයි ඒකනේ. තව ෆෝන් එකක් නැද්ද? ඔයාගේ ෆෝන් එකේ ඒකෙන් කියන්න. නැද්ද?
නිරංජා කියලා කෙනෙක් අහලා තියෙනවා සද්ධර්මය අවබෝධ කර ගැනීම තුලින් සෝවාන් වීම සිදු වෙනවා. සෝවාන් වීමෙන් පසුව නේද විදර්ශනාවට අපිපත් වෙන්නේ. සිත සකස් වීම කියන්නේ විදර්ශනාව නේද? මේ පැහැදිලි කර දෙන්න මෑනියෝ. දැන් එයා නේද කියන්නේ එයා දන්නවනේ. ඉතින් දැනගෙනනේ අහන්නේ. ඉතින් ඔය දන්න කාරණා ඔක්කොම වැරදි. ඔයා ඉතින් අයින් කරන්න. විදර්ශනාව කරන්නේ සෝවන් වුණාම කියන කාරණාවත් කාගෙන් හරි දාගත්තු ඇප් එකක්. ඔය ඇප්ස් අයින් කරන්න ඔක්කොම. ඕවා මිත්‍යා දෘෂ්ටි. සෝවාන්ද සක්‍රුදාගාමිද කියලා වචන අල්ලන්න එපා. තමුන්ගේ සිතේ ස්වභාවය, තමුන්ගේ කෙලෙස් ස්වභාවයන් දැකීම තුලින් තමයි තමුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැතුව තේරුම් ගන්න බෑ. තේරුම් ගැනීමම තමයි විදර්ශනාව කියන්නේ. විශේෂයෙන් දැකීම. ඉතින් ওই වචන අල්ලගෙන මම දන්න ওই වචන මටත් ඇහිලා තියෙනවා. ඕවා කිසි වැඩක් නැති වචන. ඉතින් ඔයා ඒ වචනවල යනවා නම් ඒ වචනවලම යන්න. මේක කරනවා නම් මේක කරන්න. ඒකද පටලව ගන්න එපා හැමෝගෙම ඒවා. ඒකයි මම ඒකට කියන්න තියෙන්නේ. විදර්ශනාව තමයි සිත දැකීම. සෝවාන් වෙලා විදර්ශනා කරනවා කියන්නේ මොනවද විකාර? ඒකෙන් තේරෙනවා කිසි දෙයක් කරන්න නැති කෙනෙක් එයා නේද? එයා සෝවාන් වෙලා නම් තේරෙනවනේ සම්මා දිට්ඨියටපත් උණු කෙනෙක් නේ සෝවාන් කියන්නේ. ඒතොර එයාට හරි වැරද්ද තේරෙනවනේ මොකද්ද වෙන්න ඕන කියලා. විදර්ශනාව කියන්නේ සෝවාන් වෙන්න කලින්ද ඉස්සෙල්ලාද කියලා තේරෙනවනේ සෝවාන් වුණා නම් හරියට. ඒ නිසා බකපඬිත වචන අයින් කරන්න. ඒව වැඩක් නැහැ. හයි. බැනලාද? කවුද දිනේට් එක? ආයේ හොල්මන. ඔය කට්ටියට වෙලා තියෙන්නේ මොකද දන්නවද? එක එක විකාර බහූත අල්ලගෙන. දැන් ඒව ගලව ගන්න බෑ. ඉතින් ඒව ගලව ගන්න තමන් එපා ගලව ගන්න නේද? මට ගලවන්න බෑනේ. මේ පිරිසුදු මාර්ගයට එන්න බෑ. අරව ඒගොල්ලන්ට හරස් වෙනවා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. මොකද්ද අහන ප්‍රශ්නේ කියන්නකෝ? මොකක් හරි ඇති ගොළු. ඒක තමයි. ඔය මිනිස්සු පිස්සු ඔය පිස්සු මනස්ගත ඔය මනසෙන් සම්පූර්ණ මොකද්දෝ වෙන ඇප් එකක් ගිලලා තියෙන්නේ. ඉතින් ඔය ඒ ඇප් එක අයින් කරගන්න. මම හිතන්නේ ලොකු අකුසලයක්. ඉතින් ඔවට අහු වෙන එකත්. ඒ ඇප් එක ගිලලා හැම වෙලාවෙම මම දැකලා තියෙනවා අපේ මේවේ කියන්නේ දිග කතන්දර කියනවා. ඉතින් මට කරන්න දෙයක් නැහැ ඒවා. මං මේ කියන මේ නිර්වාණ මාර්ගය හරිම සහල්ුයි, හරිම සරලයි. මනස අප්සෙට් වෙන්නේ නැහැ මේක. මනස මේ බොහොම පරිස්සමට පරිහරණය කරන එකක් මේ මම මේ කියන්නේ. මෑණියන් වහන්සේ මගේ නම දිනේත්‍ර. මම අපේ නැන්දගෙන් කෝල් එකක් දීලා උදව්වක් ඉල්ලුවා. ඒගොල්ලන් මුළු පවුලම ගොඩක් සිල්වත් ගුණවත්. මම උදව්වක් ඉල්ලපු වෙලේ ඒගොල්ලන්ට දුක හට ගන්නවා. ඒක ස්වභාවයක් නිසා දැන් මගේ සිත නිතරම දුකට පීඩාවට හසු වෙනවා. මට ආර්ය උපවාදයක් වෙයිද කියලා. මම දකිනවා සිත දුකට හසු වුණා කියලා. එතකොට නිරෝධ වෙනවා. නමුත් මේක දිගින් දිගටම වෙනවා. මට උපදෙස් මොනවද? උපදෙස් තමයි ඔය ගොන් විදියට හිතන එක අතාරින එක. ඕව සිතුවිලිනේ. ඕව සිතුවිලි කියලා අයින් වෙන්න. ඒ මිනිසුන්ගේ දුක ඒ මිනිසු නැති කරගනි. ඒක ඒගොල්ලෝ දැනගන්න එපා නේද? දුක් නොවි ඉන්න මේ වගේ එකක් මේ උදව් ඉල්ලු. එක්ක බැනලා යවන්න ඕනනේ. උදව් ඉල්ලන වැත්තේ තෝම හිත බලන විදියට තමයි. ඉතින් අනුන්ගෙන් උදව් ඉල්ලන්න නැතුව ඉන්න. සිල්වත් කියලා මේ මිනිසුන්ට දුක එන්නේ නැද්ද නේද? සිල්වත් කියන්නේ මොකෝ රහත්ද? නෑනේ. සිල්වත් කියන්නේ රහත් වෙලා නෑ. කෙලෙස් නැසු නැතුණ හැමෝටම දුකයි ඉතින්. ඔය මිනිස්සුන්ට කොච්චර උත්තර දුන්නත් වැඩක් නැහැ. උත්තර දෙන්නේ තව ෆෝම් වෙනවා මෙයා. මෙයාගේ මේ අඥානකම තව මේ වෙනවා. ඒකට මෙයාට ප්‍රශ්න වැඩි. ප්‍රශ්න නැහැ. මනසෙන් හදන ප්‍රශ්න අතහැරලා දාන්න. ඒවා අල්ලන්න එපා. ඔය දෙකේ පන්තියේ ප්‍රශ්න. ඕවා අතහැරි තැන නිවන. දැන් අර එකක් වනේ සෝවාන් වෙන්නේ විදර්ශනේ. සෝවාන් වුණාට පස්සේ ඔය කෙහෙල් මල් අතහැරලා දාලා තමුන්ගේ සිත දකින්නේ වැඩපිළිවෙල තුල ගියා නම් එච්චරයි. සෝවාන් වෙලාද විදර්ශනා කරන්නේ. දැන්
සෝවාන් වෙලාද විදර්ශනා කරන්නේ විදර්ශනා කරලා සෝවාන් වෙනවද? මොකද්ද සෝවාන් වෙලාද විදර්ශනා? මැරෙනකම් ඕකේ තමයි තියෙන්නේ. ඇත්තටම ඕවා මේ කියන්නත් හොඳ නෑ නේද? මිනිස්සු මේ මොකද මේ මනස කියන එක හැම වෙලාවෙම මොකක් හරි එක එල්ලෙනවා. මම ඒකයි කියන්නේ මේ මගේ වචනවල එල්ලෙන්න එපා. මම කියන්නේ මේ නිදහසේ ඉඳගෙන සැහැල්ලුවෙන් ඉඳගෙන මොකද්ද වෙන්නේ කියලා හොයන්න මනස. තේරුම් ගන්න උත්සාහ කරන්න මනස එච්චරයි. එහෙම වෙන්න එපා කියන එක මම මේ කියන්නේ. ඔයගොල්ලෝ හදන්න බෑ. අපි මේකෙන් පස්සේ කරනවද? ඒ කියන්නේ දැන් කීයද වෙලාව? 12:20යි. අපි 2 ඉඳන් 3 වෙනකන් පැයක වැඩසටහනක් කරනවා. ඒකට ඒකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. 2 ඉඳන් 3 වෙනකන්.